පුත්‍රයාගේ පැමිණීම නැත්නම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීම සිද්ධවන්ට යන්නේ නෝවාගේ දවස්වල සිද්ධ වුණ ආකාරයටමයි කියලා. මේකෙන් අපි දැනගන්න ඕන දෙයක් තිබෙනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීම සිද්ධ වෙන්න ප්‍රථමයෙන් නෝවාගේ දවස්වල සිද්ධ වුණ දේ සිද්ධ වෙනවා කියලා කියනවා නම් අපි ඉගෙන ගන්න ඕනි දැනගන්න ඕනි අපිට යන්න සිද්ධ වෙනවා නෝවාගේ කාලයට. නෝවාගේ කාලේ මොනවද වුනේ? නෝවාගේ කාලේ වෙච්ච දේ දැනගත්තොත් තමයි අපිට දැනගන්න පුළුවන් යේසුස් වහන්සේගේ පැමිණීමේදී ඒ දේ සිද්ධ වෙනවා නම් ඒ දේ දැන් සිද්ධ වෙනවද? සිද්ධ වෙමින් පවතිනවද? සිද්ධ වෙලා ඉවරද? එහෙනම් දැන් මොකද්ද සිද්ධ වෙන්නේ යන්නේ ඊළඟ පියවර කියලා අපිට දැනගන්න පුළුවන් වෙන්නේ ඒ දේ දැනගත්තොත් පමණයි. නෝවාගේ කාලේ මොනවද උනේ? අපි බෙල්ලගම උප්පත්ති 6 වෙනි පරිච්ඡේදයේ ඉතා ඉක්මනින් කවුරුද කෙනෙක් බෙල්ලගෙන යන්න. උප්පත්ති 6 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ ඉඳලා අපි පද කිහිපයක් අද දවසේ කියවලා බලන්න යනවා. උප්පත්ති 6 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදය. තවද භූමිය මතු පිට මිනිසයා වැඩි වෙන්න පටන්ගෙන හරි. නෝවාගේ දවස්වල භූමිය මතු පිට මිනිසයන් වැඩි වෙන්න පටන්ගෙන දැන් ඔබ කියවනකොට නෝවාව මෙතනට දාලා තමයි ඔබ කියවන්න ඕනේ. අපි දැන් නෝවාගේ කාලේ මොනවද උනේ කියලා තමයි දැනගන්න කියන්නේ. උපන්ති 6 වෙනි පරිච්ඡේදයෙන් තමයි සඳහන් වෙන්නේ නෝවාගේ කාලේ කුමක්ද සිද්ධ උනේ කියලා. එතකොට තවද කියන දැනට නෝවාගේ දවස්වල තවද භූමිය මතු පිට මිනිසයන් වැඩි වෙන්නට පටන්ගෙන ඔවුන්ට දූවරුන් උපන් කල දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ මිනිසයන්ගේ දූවරුන් ශෝභන බව දැක තමන් කැමති සියල්ලන් භාර්යාවන් කොට පාවා ගත්තෝය. නෝවාගේ කාලේ සිද්ධ වුණේ මොනවද? මිනිස්සුયો වැඩි වුණා. ජනගහනය වැඩි වුණා. සෙනග වැඩි වුණා. මේ සෙනග වැඩි වීම තුළ මොනවද උනේ? දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ. දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ කියලා කියන්නේ කිතුණු දරුවන් ඔබ සහ මම. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලේ වලින් මිලදී ගත්තා වූ ඔබ සහ මම. ඔබ විශ්වාස කරනවා නම් දෙවියන් වහන්සේ මගේ පියාණන් වහන්සේ කියලා. එහෙනම් ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයෙක්. ඔබ දේව පුත්‍රයෙක්. දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ වැඩි වෙන කල දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ මොනවද කරලා තිබෙන්නේ? කිතුණුවා මොනවද කරලා තිබෙන්නේ? මේ ක්‍රිස්තියානි කාර්යය මොනවද කරලා තිබෙන්නේ? ඔවුන් තමන්ට මිනිසයන්ගේ දූවරුන් ශෝභන බව දැක තමන් කැමති කාන්තාව විවාහ කරගත්තා. ඒක ගෑනු ගොඩාක් ගත්තා. පොළොව දුෂ්‍ය වුණා. දෙවියන් වහන්සේගේ නියමය ආරම්භයේ ඉඳලා අපි දකිනවා එක පුරුෂයෙකුට එක භාර්යාවයි. එච්චරයි. දරුවන් ඕන තරම් හදාගන්න ප්‍රශ්නයක් නැහැ. පෞල් සනසුම් ක්‍රමවලට යන්න අවශ්‍ය නැහැ. ඕන තරම් ළමයි හදාගනින්න. හැබැයි එක පුරුෂයාට එක භාර්යාවයි. එක භාර්යාවට එක පුරුෂය. දේව නියමය දේව සැලැස්ම මේක තමයි. නමුත් අද දේව සැලැස්මෙන් පිට මිනිසයා ක්‍රියා කරන්නේ එදා නෝවාගේ දවස්වලදී මිනිසයන් තමන්ට කැමති කෙනාව විවාහ කරගත්තා. කැමති මේ ගැන ප්‍රශ්නයිද? උඹත් වරෙන් මගේ ගෙදරට. උඹත් ලස්සනයිද? උඹත් වරෙන් මගේ ගෙදරට. හැමතැනම අන්තපුර දාගෙන ජීවත් වුණා. අද ඒ කාලේ සසඳලා බලනකොට උන්වහන්සේ කියනවා මාගේ පැමිණීම මනුෂ්‍ය පුත්‍රයාගේ පැමිණීම සිද්ධ වෙන කාලේදී නෝවාගේ දවස්වෙන් ඒක වන්ට වෙන්නේය. නෝවාගේ දවස්වල සිද්ධ වුණ දේ අද සිද්ධ වෙන්නේ නැද්ද? අද නෝවාගේ දවස්වල වඩා ඉන්නවා. එක මිනිස්සෙක් අද මට මෑතක මගේ සහෝදරිය දරුවෙක් කතා කරලා කිව්වා ඒ තරුණයා ඒ අක්කට යාළු වෙලා ඉඳලා ඇයව විවාහ කරගන්නවා කියලා දරුවෙක් හදාගත්තට පස්සේ මෙයාවයි දරුවමයි දෙන්නම මෙලවලා එයාගේම එකසුපන් නාංගිව කසාද බැඳගෙන දැන් පවුල් කරනවා. තවත් එක්කෙනෙක් කතා කරලා කියනවා දුව වැඩට ගියාට පස්සේ බෑන නැන්දම්ම එක්ක නිදා ගන්න එනවලු. මට ගෙදර ඉන්න පුළුවන් කමක් නැහැ. මගේ බෑන මට අතවර කරන්න එනවා. මාසිනා නාංගිව දූෂණය කරනවා. තාත්තා දුව දූෂණය කරනවා. කාන්තාවන්ට වටේම පුරුෂයෝ ඉන්නවා. පුරුෂයන්ට කාන්තාවන් ඉහෙන් කෙස් ගන්න ඒ මගට හොරගෑනුත් ඉන්නවා. මේ නෝවාගේ කාලයේ මෙන් උන්වහන්සේගේ පැමිණීම වෙනකොට සිද්ධ වෙනවා කියලා උන්වහන්සේ කිව්වා. මේ දේවල් සිද්ධ වෙනකොට ලෝකේ අපි කියනවා අද කිදුනවා පමණක් නෙමෙයි දෙවියන් වහන්සේව අදහන් නැති අන්‍ය භක්තිකයන් පවා කියනවා
කියනවා මේක අන්තිම කාලය කියලා. නැද්ද? අන්තිම කාලේ ලෝකේ විනාශේ වනේ වාසේ කනේ කාලේ මොනවද කියන්නේ ලබුත් තිත්තයිලු. ලබු කොහොමද තිත්තද මන් දන්නේ නැහැ. කොහොමනම් තිත්තයි කියලා මන් දන්නවා. ලබුත් තිත්තයිලු අන්තිම කාලේ. මේක කිදුනවා දන්නේ නැහැ. නමුත් අන්‍ය භක්තිකයන් දන්නවා මේක අන්තිම කාලේ බව. මොකක්ද දැන් අපි පුරුදු වෙලා තිබෙන මිනිස්සු අන්තිම කාලේ ලෝකේ විනාශ වෙනවා, මිනිස්සු දූෂණය වෙනවා, මේ ලෝකේ විනාශ වෙන්න යනවා කියලා දැන ඒ දේවට විරුද්ධව කිසිවක් කරන්නේ නැහැ. ඒ දේත් පලා යන්නේ මැස්ස යන අතර අපි මොකද වැල යන අතර මැස්ස ගහන්න පුරුදු වෙලා ඉන්නවා. අපි මැස්ස ගහලා වැලට කියනකොට ඔබ මේ විදියට තමයි යන්න ඕනේ කියලා. මැස්ස යන පැත්තට අපිට යන්න බෑ. ලෝකේ යන පැත්තට අපිට යන්න බෑ. දෙවියන් වහන්සේ ඔබ මාව කැඳවලා තියෙන උඩුගම් බල අපීනන්ටයි. හැමෝම එක මාවතට යනවා. මේ මාවත වැරදි. මේ මාවත පාපෙටයි යන්නේ. මේ කරන දේ හරි නෑ කියලා අපි හොඳටම දන්නවා. අනේ සිස්ටර් ඔයා පල්ලියෙන් නැද්ද? ඒක හොඳ නෑ. නමුත් එයා එන්නේ නැත්නම් මම එන්නේ නෑ. එහෙම නෙමෙයි. කවුරු ආවත් නාවත් ඔබ දේව ගෘහේ ඉන්නවා. ඒ ගැන සතුටු වෙන්න අවශ්‍යයි. ඒ ගැන ප්‍රීති වෙන්න ඔබට ප්‍රීතියක් තිබෙන්න ඕනේ. ඔබට ආනන්දව වෙන්න අද කාරණයක් තිබෙන්න ඕනේ. මම ක්‍රිස්තියානි කියලා බොරු කයිවාරු ගහන්නේ උන්ට දෙවියන් වහන්සේගේ පැමිණීමේදී පේන්න පුළුවන්. අන්තර්ජාලයෙන් දේව මේ බලන්නයිට නෙමෙයි. එන්න පුළුවන්කම තිබිලා ඔබ එන්නේ නැත්නම් ඔබට දෙවියන් වහන්සේගේ ගායනක ගණන් දීමක් තිබෙනවා. මම මිනිස්සු සතුටු කරන සේවයකට මෙතනට ඇවිත් නැහැ. ගොඩක් අය මට කියන ශිෂ්‍යයන් කියන දේවල් ඉඳලා අපිට එන්න හිතුණක් එන්නේ නැහැ. ඔබට එන්න හිතනකොට එන්න එපා. ඔබට හිතනකොට එන්න මේක දෙවියන් වහන්සේ අල්ලා දෙන කඩයක් නෙමෙයි. මේක සමූපකාරයක් නෙමෙයි. ඔබට හිතුනොත් එන්න මූඩයක් ඇතිනොත් එන්න මට නිදිමතයි යන්නේ. ඒක නිසා මම නිදා ගන්නවා. නිදිමත ඔයා මොනවද කරන්නේ? මට කරන්න දෙයක් නැහැ. ඇයි නිදාගෙන ඉන්නේ? කරන්න දෙයක් නැහැ අනේ. උඹ කරන්න දෙයක් නැති ඉඳ නිදාගෙන ඉන්නවා. උඹ කරන්න දෙයක් නැති නිසා පල්ලි යනවා. උඹ එන්න එපා නිදාගෙන ඉඳපන්. දේව ගෘහයට එන්න ඕනි කරන්න දෙයක් නැති නිසා නෙමෙයි. කරන්න ඕනේ ඒ නිසායි. ඔබ ඉසිතියම ස්ථානයේ මේ නිසායි. දෙවියන් වහන්සේට මූලිකත්වය දෙන නිසායි. මම විශ්වාස කරනවා මේ COVID-19 බේරිලා ඔබ කීප දෙනෙක් ඉන්නවා දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. ඔබ නිසා කුඩියක් අහගන්න. ඔයගොල්ලෝ ගිනිලා ගියේ නෑ. ඔයගොල්ලෝ විනාශ වෙන්න දෙවියන් වහන්සේ දුන්නේ නෑ. මේ විනාශය ඔබ ගිල ගන්න ඉඩ ඇරියේ නෑ. නමුත් මතක තබා ගන්න. ඔබ මෙතනට ආවා නම් ඔබ ආපු තැන තදින් අල්ල ගන්න. උන්වහන්සේ කියනවා නුඹට ඇති දේ තදින් අල්ලාගෙන සිටපන්න. මම එනකොට මම ඔබට විපාක දෙන්න යනවා. නුඹට ඇති දේ තදින් අල්ලාගෙන සිටපන්න. අද ඔබට තිබෙන දේ තදින් අල්ලගන්න. මන්ද කවුද එන්න යනවා ඒක අරගෙන යන්න. තදින් අල්ලගන්න කියන්නේ ඇයි? එක්ක වැටේ කියලා. පුතේ මාව හොඳට අල්ලගන්න. ඇයි? වැටෙන්නේ නැති වෙන්න. තීරණේ ආරක්ෂා කරගන්න කවුරුත් ගන්න නැති වෙන්න. බස් එක යනකොට අයි හෑන්ඩ් බෑග් එක මෙහෙම දාලා මෙහෙම අල්ලගෙන යන්නේ හොරු ඉන්න නිසා පර්ස් එක ගහන්න නැති වෙන්න. ස්වාමීන් වහන්සේගේ වචනේ උන්වහන්සේ අයි එහෙනම් කියන්නේ උඹට ඇති දේ තදින් අල්ලාගෙන සිටපන්න. ඇයි ඒ? ඔබ තදින් අල්ලගත්තේ නැත්නම් උදුරගෙන යන්න එකෙක් කියනවා. ඔබ දන්නේම නැතුව යනවා. නෝවාගේ දවස්වල දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ තමන්ට කැමති ගෑණිව අරගත්තා. අද තරුණ තරුණියෝ යාළු වෙනවා ගේ ඇතුලේ නිදි ගන්නවා අම්මලා තාත්තලා ඉස්සරහා. මේක තමයි කල්චර් එක. මම කැමති තේරෙන භාෂාවෙන් කතා කරන්න. මොකද ගොඩාක් වෙලාවට දේශනා කරනකොට ඒක තේරෙන්නේ නැහැ කට්ටියට. මම ආසයි සුද්ධ සිංහලෙන් කියන්නේ තේරෙන භාෂාවෙන්. පොඩි ළමයෙක් ඉඳලා හැම කෙනෙකුටම තේරෙන්න ඕනේ. අද පෙම්වතියක් වෙලා ඔබ ඉන්නවනම් ඔබගේ ශරීරයේ වයසකම ඔබ බාහිර දිලා තිබෙනවා. වයසකම් කියන්නේ අපි වයසකම් කරන්නේ නැහැ නේ. නැත්නම් මොකද? දේව වචනේ කියනවා පුරුෂයෙකු ස්ත්‍රියක් දැස රාගෙන් බැලුවත් ඒකේ නෙයිම නුඹ සයනේ කලේ. ඇස්වලින් දැකලා තාම මොකුත් කිව්වේ නැහැ. ඇඩ්‍රස් එක දුන්නේ නැහැ. කකුල පෑගුවේ නැහැ. වටේ ගියේ නැහැ. ඇහක් ගැහුවේ නැහැ. මොකුත් කරේ නැහැ තාම. මොකද කරලා තියෙන්නේ හිතින් හිතනවා. සෝක් අප්පා කියලා. ඒ වෙලාවෙ මොකද වෙන්නේ? උඹ සයනය කරා කාම මිච්ඡාචාරය කරා ඒ භයානක අසික්කිත පාපය නුඹ ඇය සමග කරා කියලා උන්වහන්සේගේ වචනේ කියනවා. එහෙනම් මේක කොහොමද හරි වෙන්නේ? Taman විවාහ වෙන්න කලින් තමයි යාළුවෙක් කොල්ලත් එක්ක ගිහලා එක යහනේ යහන් ගත වෙන එක වෛශ්‍යකම.
අද දෙමාපියන් දැනුවත්ව යුරෝපේ කෙල්ලෝ කොල්ලෝ කාමරෙට ගිහලා දොර වහගෙන ඉඳලා එළියට එනවා. ඇහුවොත් කියනවා එයා මැරි කරන්න ඉන්න කෙනා කියනවා. එයා ෆියන්සේ කියනවා. උඹගේ දරුවා ගෙදරේ වෛශ්‍යකම් කරනවා. අම්මා තාත්තා දැනුවත්ව. දෙවියන් වහන්සේ ඉදිරියේ ඔබට ගැළවීමක් නැහැ. උන්වහන්සේ සුද්ධයි. ඒ නිසා තමයි උන්වහන්සේ කිව්වේ එක පුරුෂයෙකුට එක කාන්තාවක්. විවාහය කියන්නේ සුද්ධ වූ බන්ධනයක්. සුද්ධ වූ බැඳීමක්. පුරුෂයෙකුට කාන්තාවගේ ශරීරය ගැන සම්පූර්ණ බලය තිබෙන පුරුෂයාට. පුරුෂයාගේ ශරීරය ගැන සම්පූර්ණ අයිතිය තිබෙන කාන්තාවට. ඕන දෙයක් කරපාලා කසාද බැඳලා. හැබැයි කසාද බඳින්න කලින් උඹලා කරන හැමදේම වෛශ්‍යකම. මේක තේරුම් ගන්න ඕනේ. හැබැයි මේක තේරුම් ගන්න අද ගොඩාක් දේවදාසයන්ගේ දරුවෝත් ඒ වගේ. මන් දන්න දේවදාසයෝ ඉන්නවා. දුවන ඇඳගෙන ඉන්න ගවම ධනීසිනෙත් උඩ කෑල්ලක් නැහැ. නාන්න අඳින ඇඳුම ඔයිටුනේ දිගයි. පොඩි කෑල්ලක් ඇඳගෙන නමස්කාර කරන දේවදාසයන්ගේ දුවරු. මගේ දරුවෙක් ඉන්නවා ලංකාවේ. එයා මට කතා කරලා කිව්වා අම්මේ විශාල හොයියක් කියලා සභාවකට මම ගියා. මොනවද වෙන්නේ කියලා බලන්න ගියා. මොකද මිනිස්සු සෑහෙන්න කතා කරනවා ෆෝන් charge වෙනවා සල්ලි වැටෙනවා පුදුම හාස්කම් වෙන්නේ. මට හිතුණා මමත් කියන්න ඕනි බලන්න. දෙවියන් වහන්සේ ඒගොල්ලෝ මොකද මොනවද කරන්නේ කියලා මට දැනගන්න ඕන වුණා. මම ගියා. කෙල්ලෙක් නැග්ග ස්ටේජ් එකට පූජාසනයේට ඉංග්‍රීසි බස ගාලා කියාගෙන ගියා. මම ජීවිතේ අහලා නැහැ ඉංග්‍රීසි. ඒ කියපු එක දෙයක්වත් මට තේරුන්නේ නැහැ. මං හිතුවා කමක් නැහැ. එයාගේ ඉංග්‍රීසි පොෂ් වෙන්න ඇති. ඒක නිසා මම පොස් නැති ඉන්න මට තේරෙන්නේ නැහැ කියලා ඔව් හිතුවලු. ටික වෙලාවක් යනකොට එයා කිව්වා මම ඒ කෙල්ල දිහා බලන්නද ඒ කෙල්ලගේ ජංගය දිහා බලන්නද කියලා මට හිතා ගන්න බැරි වුණා. ඇත් උඩින් දැනක් ඇඳලා තියෙන්නේ. යටට ඇඳලා ඉන්න පෑන්ටිය පේනවලු. නමස්කාර කරනවා. කකුල් දෙක වෙනම එළියේ යට ඇඳුම වෙනම පේනවා. ශරීරයේ අවයවයන් වෙනම අංගපසල කැපිලා පේනවා. මම මේ කෙල්ලගේ ගීතිකාව අහන්නද? ඒ කෙල්ලගේ යට ඇඳුම දිහා බලන්නද? ඒකේ කකුල දිහා බලන්නද කියලා මට හිතා ගන්න බැරි වුණා. ලස්සනයි නම් කමකුත් නෑ කැත කෙල්ලෙක් කිව්වා. ඒක නිසා මට බලන්න දෙයක් නෑ. ස්වාමීන් වහන්සේ ආවලු උඹ මොනවද මෙතන කරන්නේ? දුවපන් මෙතනින් කියලා. මම ඔරේ රන් එළියට හැරිලවත් බැලුවේ නෑ කිව්වා. මම ගියේ නිකන් බලන්න ගියා කිව්වා. දෙවියන් වහන්සේ ආවව උඹට මොකද්ද මෙතන තියෙන වැඩි? ඔබ දෙවියන් වහන්සේගේ අභිමුඛ එනකොට හොඳ බුද්ධිමත්ව එන්නට ඕනි. දැනුම් තේරුම් ඇති මිනිස්සෙක් වෙන්න ඕනි. තවත් මිනිස්සෙක් කාමයෙන් මත්කම දැනට ඔබ එන්න එපා. මේ පූජාසනයකට ඔබ පාවිච්චි කරන්න එපා. ඔබගේ අඳුම් පැළඳුම් විලාසිතාවන් පෙන්වන්න තියෙන ස්ථානය පූජාසනය නොවේ, සභාවක් නෙමෙයි. මම මෙච්චර ලස්සනයි, මගේ ඇඟ මෙච්චර ලස්සනයි, මගේ පොසත්කම රත්තරන් බඩු පුරෝගෙන එන්න එපා. රත්තරන් බඩු කරත්තයක් වගේ සභාවට එනකොට නැති මිනිස්සු පාපෙට වැටෙනවා, නැති මිනිස්සු දුකටපත් වෙනවා. ඔබ ඉන්න සෙනඟට ගැළපෙන විදිහට එන්න සභාවට ඔබ ධනවත් මිනිස්සෙක් වෙන්න ඇති. නමුත් ඔබ එන සභාවේ දිවිඳු මිනිස්සය නැති. ඒ මිනිස්සුන් පාපෙට වැටෙන්නේ නැති වෙනවා. ඒ මිනිස්සු ඉරිසියා නොකරන පිරිස. ඒ මිනිස්සු දුකටපත් නොවන පිරිස. නැති දේවල් ගැන හිතලා දුකටපත් නොවන පිරිස. ඔබ දෙවන අපි දකින්න ආදී අපොස්තුලවරයන්ගේ කාලේ සභාව කොහොමද දැනවත් තිබුණේ? සභාවේ දිරිඳුන් ඉන්නකොට ගොඩාක් තියෙන මිනිස්සු මොනවද දැනවත් කරේ? ගොඩාක් තියෙන ඒවා විකුණුවා. මොනවද කරේ? කුලියෙන් ඉන්න මිනිස්සෙක් සභාවේ ඉන්නවා නම් ඒවා දෙකක් තියෙන මිනිස්සෙක් මොනවද දැනවත් කරේ? එක ගයක් වික්කා. විකුණලා අර ගයක් නැති මිනිස්සුන්ට ගයක් අරන් දුන්නා. අරන් දීලා කිව්වා දැන් මට ගයක් තියෙනවා ඔබටත් ගයක් තියෙනවා. හalleluya. අපි කාණක් නැති වෙන්න බෑ. අපි එකිනෙකට වැඩි වෙලා එකිනෙකට අඩු වෙන්න බෑ. මොකද දෙවියන් වහන්සේ ඒකාකාරයි. උන්වහන්සේ එකිනෙකට වැඩියෙන් ආදරය කරන එකිනෙකට අඩුවෙන් ආදරය කරන්නේ නැහැ. උන්වහන්සේ එදා උපවාති පළවෙනි පරිච්ඡේදයේ හිටපු දෙවියන් වහන්සේම තමයි අද ඉන්නේ. උන්වහන්සේ ලස්සන නාමයක් තියෙනවා. ස්වයම්භූ. මොකද ස්වයම්භූ කියන්නේ? මම යම්සේ සිටිනවද එලෙසම සිටිනා වූ දෙවියන් වහන්සේ. මම පරණ යුසුමේ යම්සේ සිටියද බලවත්ව එලෙසම අලුත් යුසුමේ බලවත්ව ඉන්නා වූ දෙවියන් වහන්සේ. හalleluya. මේ දෙවියන් වහන්සේ තමයි ඔබ මම අදහන්නේ. අද මිනිස්සුන්ට දෙවියන් වහන්සේ ගැන හැඟීමක් නැහැ. නොදන්නවා කියලා මම කියන්නේ. මෙතනතර ගිරිය කඩාගෙන කොච්චර දේශනා කළාද මමයි පාස්ටයි. හැදෙනවා නම් හැදෙන්න ඕන තරම් තියෙනවා. නමුත් මේකයි මං කිව්වේ
කසන කන් තියෙන්නේ. වචනේ වැඩිච්ච ගමම කසනවා කන. ඉතින් කසන එක බිමට දානවා. අසනකන් අය හරි පොඩ්ඩයි ඉන්නේ. ඒගොල්ලන්ගේ මොකද කරන්නේ? කසන්නේ නැහැ. ඉක්මනට වචනේ ඇතුළට ඇත්තලා ගන්නවා. කියලා තියනවාද? වැකියුම් එක මොනවද වෙන්නේ? වැකියුම් එකට දූවිලක් ඊළඟට ගිහලා අල්ලලා බලන්න පුස් ගාලා ඇදලා ගිහලා දානවා. මේ වගේ තමයි ඔබේ කන වැකියුම් එකක්. මේ වචනේ වැටෙනකොට පුස් ගාලා ඇදලා අර ගන්නවා. පාපය සිද්ධ වෙන තැනදී ඩක්කලේ වචනේ මතක් වෙනවා. මේක කතා කරලා දිනවා. මේක ඉගෙනගෙන තියෙනවා. මේක වැරදි. මේක කරන්න ස්වාමීන් වහන්සේ දෙන්නේ. සියලු සත්‍යතාවය කරා ඔබ මඟ පෙන්වන සුද්ධාත්මයන් වහන්සේ ඔබේ කව තුල ඉන්නවා. නොවාගේ දවස්වල දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ තමන්ට ආස හිතන ගෑන කියන්නේ. අද දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ තමන් කැමති ගෑනු එක රිසිසේ ජීවත් වෙනවා. පාපේ ප්‍රසිද්ධියව ජීවත් වෙනවා පාපේ. අද සමහරුන්ට ඉන්නවා භාර්යාවට අමතරව ගෑනු කෙනෙක්. එයාට කියන්නේ ස්පෙයා වීල් එක. කවුද? ස්පෙයා වීල් එක. ඒක හරිය ආනම්බරෙන් කියන්නේ නැත්නම් වැඩක් නැහැ. අපිව ගණන් ගන්න නැහැ මේ කාලේ. කාලෙක ස්පෙයා වීල් එකක් නැත්නම් මන් දන්නේ නැහැ ඕක. කොහොම හරි මොකද්ද සිදුවීමකදී ඒ කෙනාට ගෑනු කෙනෙක් ඉන්නවා කියලා ආරංචි වුණාට පස්සේ මං එයාව මොකද්ද මේ ස්පෙයා වීල් එක කියලා කියන්නේ කියලා. අයියෝ ඔයා ඒකවත් දන්නේ නැහැ. ඔයා ආදි කාලේ ඔයා කෝපි කාලේ. ස්පෙයා වීල් එක කියන්නේ හස්බන්ඩ් ඉන්න හොර ගෑනිට. ඔබ විශ්වාස කරනවද පුතේ? අපි මේ වගේ යුගයක ඉන්නේ කියලා හරි ආඩම්බරෙන් කියන්නේ. කවුද? හිතලෝ. දේව පුත්‍රයෝ. දෙවියන් වහන්සේගේ පුතාලා. එදා කරේ ඒ දේ. අද කරන්නේ ඒ දේ. ඒ දේ මොනවද ඔබට අද දවසේ පෙරළුම් කරන්න පිළිබිඹු කරන්නේ? ස්වාමීන් වහන්සේගේ පැමිණීම ආසන්නයි. ස්වාමීන් වහන්සේ එන්ට යනවා කියන එක තමයි ඒකෙන් කියන්නේ. දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ මොනවද කර හිටියේ? ඔවුන් තමන්ට කැමති අයව විවාහ කරගෙන කසාද බැඳගෙන ඔවුන්ගේ භාර්යාවන් කොට පාවාගෙන හිටියා. ඒ කවුද කරේ? දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ. දැන් දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ මේවා කර ඉන්නකොට ස්වාමීන් වහන්සේද මාගේ ආත්මය මිනිසයා හා සමග සදාකාලම විවාද නොකරන්නේය. මක්නිසාද ඔහු මාංශය එසේ නමුත් ඔහුගේ කාලය 120 අවුරුද්දක් වන්නේයි කීසෙක. දෙවියන් වහන්සේ එක දැනකට එනවා කියලා බලනවා. හදන්න මිනිස්සු යවනවා වචනෙන් කියලා බලනවා. අනාගත වක්තෘයවල බලනවා. උන්වහන්සේගේ දාසියවල බලනවා. මොන දෙයකටවත් මුන් නෙමෙයි නැවෙන්නේ. මොන දෙයකටවත් මුන් නෙමෙයි කියලා දේ අහන්න යන්නේ. උන්වහන්සේ කියනවා හරි මෙතනින් පස්සේ මම මිනිස්සෙක් විවාද කරන්නේ. දෙවියන් වහන්සේ සම්බන්ධතාවය එතනින් අත්හැරලා දානවා. හරිම භයංකරම දෙයක් තමයි අපි ක්‍රිස්තියානි කිය ඔබ දෙවියන් වහන්සේ ඔබ එක්ක තියෙන සම්බන්ධතාවය අත්හැරලා තියෙන්නේ. ඒක ඔබ දන්නේ නැහැ තාම. තාම ගෙදරට වෙලා කරන්න දෙයක් නැති නිසා නිදාගෙන හිටපන්. තාම ගෙදරට වෙලා කරන්න දෙයක් නැති නිසා ඉන්ටර්නෙට් එක දාලා දේශනාවක් අහන්න. සභාවට එන්න පුළුවන්කම තියෙද්දි දේව ගෘහයට එන්න කම්මැලියි ස්වර්ගෙට යන්න බලාගෙන ඉන්නේ. දෙවියන් වහන්සේගේ පැමිණීමේදී උන්වහන්සේ අපිව ඔසුව ගන්නට යනවා. පොරොගෙන නිදාගෙන ඉන්න මෙයාව දෙවියන් වහන්සේ උස්සගෙන යන්න එනවලු. දෙවියන් කවමදාකවත් වෙන්න යන්නේ නැහැ. ඔබ රවට්ටගෙන ඉන්නවා. self deceiving. කවද? හරි පව්. මාව මන් රවට්ටලා. ඔබ හොඳ නිදාගෙන ඊට පස්සේ අහනවා ස්වාමීන් වහන්සේ පැමිණීමේදී උන්වහන්සේ ඔබ උස්සගෙන යන්නේ අදත් එක්ක. ඔබ උස්සගෙන යනවා නම් ඇටකුත් ගෙනියන්න වෙනවා ස්වර්ගෙට. ඇයි? ඒ ගිහිල්ලක් නිදා ගන්න යන්නේ. දෙවියන් වහන්සේගේ දූතයෝ රෑ දවල් නොනවතිමින් ප්‍රශංසා කරන ස්වර්ග රාජ්‍යය. මේකේ පොළවේදීවත් නමස්කාර කරන්න බැරි එක අසුවත් දෙවියන් වහන්සේ පැමිණීමේදී උස්සගෙන ගිහිල්ලා මේක ස්වර්ගේ නමස්කාර කරන්න යනවා. දවස් 7කින් 6ක් වැඩ කරලා නිදාගෙන ඉඳලා පැය 2ක් දෙවියන් වහන්සේගේ මෙහෙයට සහභාගී වෙන්න බැරි තමන්ව තමන් රවටා ගත්තා වූ දුෂ්ට මිනිස්සු තමයි මෙනෝ වගේ කාලේ සිටින්නේ. අද ඒ කාලේ තමයි මිනිස්සු ඉන්නේ. මේ වචනේ අහනකොට වෙදෙනවා නම් මට හරි සතුටු වෙදෙනවද? ඔබටම තමයි වචනේ. මනද සිස්ටර් කිව්වේ ඔව් ඔයාටම තමයි අහන්න එපා ආයි කතා කරලා. ඔබටම තමයි. කාට හරි ඇනෙනවද? ඔබටම තමයි. මගෙන් ගොඩක් අය අහනවා ඔයා මට මේක කිව්වේ මගෙන් කතා කරලා අහන්න එපා ඔයාටම තමයි.
මම නෙමෙයි දෙවියන් වහන්සේ කියන්නේ. මොකද මට මොකද ඔයා නිදාගෙන ගියා මට මොකෝ? ඔය නැගිටලා ඉන්නියා මට මොකෝ? ඔය දේශනා ඇහුවා මොකෝ? ඇහුවේ නැති වුණා මට මොකෝ? මම අහනවා. මම නමස්කාර කරනවා, මම යාච්ඡා කරනවා, මම දෙවියන් වහන්සේ හොයනවා. මට වැඩක් නැහැ කවුද නිදාගෙන ඉන්නේ? මට වැඩක් නැහැ කවුද නැගිටලා ඉන්නේ? මට වැඩක් නැහැ කවුද සභාවට එන්නේ? කවුද යන්නේ? මට වැඩක් නැහැ. නමුත් වැඩක් තියෙන දෙවියන් වහන්සේ. ඔබ ගැන උන්වහන්සේට කැක්කුමක් තියෙනවා. ඒ නිසා තමයි මෙහෙම කතා කරන්නේ. සිත විඳිනා හරි ඔබ හැරුණොත් ඔබට හොඳයි. කාටද හොඳ? මට හොඳයි. හිත විඳිනා හරි හැරුණොත්. අපි දකිනවා ආදි අපොස්තලවරුන්ගේ කාලේ ප්‍රථම සභාව පේතුස් නැගිටලා සුභාරංචි දේශනා කරලා දැල එළලා 3000ක් ඇදලා ඇතුළට ගත්තා. දෙවෙනි වතාව දැල එළුවා 5000ක් ඇදලා ගත්තා. ඇදලා අරගෙන පේතුස් කිව්වේ අනේ දෙවියන් වහන්සේ පුරුෂපාත වුණා. ඕගොල්ලෝ නිසා යේසුස් වහන්සේ මැරුණා. උන්වහන්සේ ඇලෙන් ගන්න ලේ දිහා බලන්න. උන්වහන්සේ කකුල් දෙකෙන් ගන්න ලේ බලන්න. පව් නේද යේසු කියලා කිව්වේ නෑ. පේතුස් ඇවිල්ලා කිව්වා උඹලා ජීවනයේ අධිපතියව කුරුසේ ඇන ගැහුවා. කෙලින්ම ඇඟිල්ල දික් කළා කිව්වේ කුරුසේ ඇන ගහපේ උන්ට. උඹලා ඇයි යෙරුසලමේ වැසිය මොනවද කරේ? යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසේ ඇන ගහන්න මිනිමරු බරස්පස් අපිට ඕනි. යේසු කුරුසපත් කරනු බරස්පස් නිදහස් කරනු කිව්වා. පෙලා කිව්වා යේසුස් වහන්සේ නිදොස්. මේ නිර්දෝෂණය මට බෑ කුරුසපත් කරන්න. බලන්න මේ නිර්දෝෂ යේසුස් වහන්සේ ඕනිද? මිනිමරුවේ කුණ බරස්පස් ඕනිද? මිනිස්සු කිව්වා ඒ සාපේ යේසුස් වහන්සේ නිර්දෝෂයි. ඔව්. උන්වහන්සේ ශුද්ධයි. ඔව්. උන්වහන්සේ දෙවියන් වහන්සේ පුත්‍රයනෝ. ඔව්. ඒත් අපිට මිනිමරුවෙක් ඕනි. ඒ නිර්දෝෂලේ ඔබ කුරුසපත් කරන්න. ඒ ලේ ශාපය අපි විනන අපේ දරුවෝ විනන අපේ පරම්පරාව පිටට වේවා කියලා ශාපයක් ඉන්නගත්තා. තමන්ට විතරක් නෙමෙයි තමන්ගේ පරම්පරාවටම යේසුස් වහන්සේ කුරුසපත් කිරීමේ ශාපේ ඉල්ලගත්තා. ඒ සෙනඟ මැද නැගිටලා පේතුස් කියනවා උඹලා පොපි යේසුස් වහන්සේව කුරුසේන ගැහුවා. නමුත් දෙවියන් වහන්සේ යේසුස් වහන්සේව මලුන්ට නැගිටෙව්වා. ඒකට අපි සාක්ෂිකාරයෝ. යේසු ජීවමානයි. උඹලා කුරුසේන ගැහුවා. ඒ දෙවියන් වහන්සේ මලුන්ගේ නැගිටෙව්වා. ඒක දැක්ක අපි උන්වහන්සේ ජීවමානයි කියන්නේ ජීවමාන සාක්ෂිකාරයෝ කියලා කිව්වා. නිකන් ලේසියෙන් කතා කරේ නැහැ. යෝහන් බෞතිස්ම කරගෙන ඉන්නවා දැන් ජෝර්දාන් ගංගාවේ. සෙට් එකක් එනවා ගවුම් දාගත්ත. ගවුම් උස්සගෙන පරිසවරු සද්දිසිවරු හේවායෝ අරගොල්ලෝ මේගොල්ලෝ ඔක්කොම සුද්ධවන්තයෝ ටික එනවා දැන්. මොනවද දෙන්නේ? අනේ යෝහන් අපිව බෞතිස්ම කරන්නකෝ. ඇයි මිනිස්සු ඔක්කොම බෞතිස්ම ගන්න නිසා මුන් බෞතිස්ම ගන්න නැත්නම් මිනිස්සු කියයි මුන් පව්කාරයෝ කියලා. මුන් දෙවියන් වහන්සේ වදා ගන්න නැහැ කියලා මිනිස්සු දොස් කියයි කියලා මිනිස්සුන්ගෙන් බේරෙන්න ගවුම් ටික උස්සගෙන ආවා. අනේ මාවත් බෞතිස්ම කරන්න කියලා. මොනවද යෝහන් කිව්වේ? පොළොන් වංශය. මොනවද කිව්වේ? පොළොන් පැටවුනි, සරප පැටවුනි. එන්නෝ විනාශයෙන් ගැලවෙන්න තොපිට කවුද කිව්වේ? අපි කියන්න ඕනි බලන්න සභාවට එන උන්ට. සරපේ අතෝ අත. නිකන් හරි මම යවනවා ඈබම් පොළොක්කෝ. බල ඒ සභාවට මේ විනාශය කියලා බයද? අම්මෝ අපි ඉඳලා ඉවරයි. නමුත් දෙවියන් වහන්සේ වදාවක් කියනවා අර හිවලට ගිහින් කියාපිය. මොකද්ද? හිවලා කියන්නේ කාටද? නරියට. හේරොත් ගිහින් කියාපල්ලු රජුරෝ. හේරොත් යේසුස් වහන්සේ කියනවා ඒ හිවලට ගිහින් කියාපිය මගේ වැඩේ ඉවර නෑ කියලා. ඒ නරියට ගිහින් කියපන් මගේ වැඩේ ඉවර නෑ කියලා. පෞලුතුමා කියනවා බල්ලන්ගේ ප්‍රවේශම් වෙනු. කකුල් හතරේ බල්ලන්ගේද මේ කතා කරන්නේ බයිබලේ? බල්ලන්ගේ කොහොමද ප්‍රවේශම් වෙන්න ඕනේ? උන්ට කොච්චර හොදට කණ්ඩ පොඩ දිනනවද වෙලාවක් විදුනොත් හපලා දානවා. කවුද මේ බල්ලෝ? මේ ඇතුලේ ඉන්න බල්ලෝ. දේව වචනේ අහන ගණන් ගන්න නැති මිනිස්යන්ට. වචනේ පෙරවන මිනිස්යන්ට. වැරදි ඉගෙනීම් කියන මිනිස්යන්ට. බොරු අනාගත වක්තෘවරුන්ට. මොන්ගෙන් ප්‍රවේශම් වෙලා කියලා තමයි කතා කරන්නේ. දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ තමන්ට කැමති අයව නොවාගේ කාලේ විවාහ කරමින් සිටියා. අද ඒ දේ සිද්ධ වෙමින් තිබෙනවා. නමුත්
දෙවියන් වහන්සේගේ එක්ක දෙවනස් දැන් හිතනවා මාගේ ආත්මය මිනිස්යා එක්ක තවදුරටත් විවාද කරන්න යන්නේ නැහැ. ඔබ ඒ කායි දෙවනස් විවාද කරන්නේ නැහැ. අනේ පුතේ සභාවට එන්න. ඇයි එන්නේ නැත්තේ? අනේ එන්න පුතේ. මොකක්ද ප්‍රශ්නයද? කකුලේ අමාරුවක්ද? පාස්ටර් වන්නද? ගේ පහලට පාස්ටර් ඔයා ගිහිල්ලා එක්කන් පාස්ටර් උදේ 9ට ගිහිල්ලා ඉන්නවා. එයා දැන් තමයි නැගිටලා දත් මැදලා මූණ කට හොදලා එනකම් පාස්ටර් කාර්යකට වෙලා ඉන්න ඕනේ මෙයාව එක්කගෙන එන්න. එහෙමත් ගෙනාවා. ගෙදරට ගිහිල්ලා සමහරුන්ට ෂර්ට් එක අඳලා පොත්තන් ටිකක් දාලා තියෙනවා මම. ගෘහයට ගේන්න. අවුරුදු 4කට ඉස්සරලා. මම එන්නේ කියලා පණිවිඩය දෙනවා. මමයි පාස්ටර්යි ගිහිල්ලා මම පාස්ටර් කෙනෙක් යන්න ඕනේ මම කියනවා නෑ යන්. අලුත් අයනේ දෙවියන් වහන්සේ දන්නේ නැහැ. ඉතින් ගිහිල්ලා ෂර්ට් එකේ පොත්තන් දාන්න ප්‍රමාදිතනේ මගේ දරුවෝ වගේ. ඊට පස්සේ මිනිස්සුන්ට කියලා මම රෙදියන් දුවයි කියලා ඊට පස්සේ. මගේ දරුවෝ වගේ. මම හැමෝටම මගේ වයසින් වැඩි මල් අයටත් මම කියන පුතේ කියලා. ඇයි දන්නවද? කවදාවත් මං ගැන වැරදි හිතන්න මං ඉඩක් ඇති කරන්නේ නැහැ පිළිමේ ගිහින්. මං හැමෝටම කියන්නේ මට වඩා වැඩි මල් අයටත් පුතේ. මොකද එහෙම වුණාට පස්සේ එයාට මං ගැන වැරදි අදහසක් ඇති වෙන්න බෑ. සිතුවිල්ලක්වත් එන්න බෑ. එහෙම එන්න මං ඉඩ තියන්නේ නැහැ. මොකද මං කැමති නැහැ මන් නිසා කවුරුත් වෛශකමට වැටෙනවා. ඒක තමයි දෙවියන් වහන්සේ මට දෙන ආදරය. එහෙම ගෙනාවා අපි. 50 කෝල් දුන්නා. ඉරිදා ගෙන්න ගන්න සෙනසුරාදා ඉඳලා සිකුරාදා ඉඳලා අපි බටර් ගන්නවා. කොහොමද කෑවද පුතේ මාසිද වැඩට ගියාද මොනවද කරන්නේ දරුවෝ හොඳින් ඉන්නවද? ඇදගෙන එහෙම අපි කතා කරන්නේ බටර් ගාලා මො මෙතනට ගෙන්න ගන්න ඕනේ කියලා. ඒ අපිට යමක් ලබා ගන්න නෙමෙයි ඔබේ ජීවිතය දෙවියන් වහන්සේගේ වචනේ දැනගන්න වචනේ කනට වැටෙන්න කවදා හරි දවසක මොන් හැදෙයි කියන බලාපොරොත්තු වෙයි. දැන් අපි කාටවත් කතා කරන්නේ කිසි කෙනෙකුට කතා කරන්නේ මෙතනට මම දන්නවා මෙතනින් එහාට දෙවියන් වහන්සේ හොයන අය ඒ. දෙවියන් වහන්සේ ඕන අය මෙතනට ඒ. ආය අදගෙන ඉන්නේ දෙවියන් වහන්සේ මේ වගේ තමයි. උන්වහන්සේ කියන වාද මම තවදුරටත් මිනිස්යා සමග විවාද කරන්න යන්නේ නැහැ. මම දෙවියන් වහන්සේ කියලා පිළිගනින් කියන්න යන්නේ නැහැ. මාදුරට වරින් කියලා කියන්න යන්නේ නැහැ. විවාද කිරීම අත්හැරියා. ඒ වගේ අපි නිහඬ කාලයක් වෙනවා. මේ නිහඬ කාලය හරිම භයානක කාලයක්. මේ නිහඬ කාලය මේ ජීවිතේ විනාශයට දෙවියන් වහන්සේ සියලු දොරවල් අරලා කියලා තිබුණේ. දැන් ඵලයන් එක මාර්ගයේ විනාශෙට ගියේ දැන් අරලා තිබ්බේ. හොගාලා ඵලයන් පවුල පිටින් ඵලයන්. මෙච්චර කාලයක් ඔබ තනියෙන් ගියේ දැන් පවුල පිටින් ඵලයන්. දරුවෝ තරම් ඵලයන් නෑද තරම් ඵලයන් සම්බන්ධ වෙන්නේ ඉන්නේ උණු තරම් ඵලයන්. ඔක්කොම ගිහිල්ලා වැටියලා. විනාශයට යන මාවත පළල්. ජීවනයේ යන මාවත පටුයි. විනාශයට යන මාවතේ කිසි බාධාවක් නැහැ. වේග සීමාවක් නැහැ. 260ට යන්න පුළුවන් නම් 260 මීටර කාට කැඩෙනකන් හරි ඵලයක්. කිසි කෙනෙක් ඒක මොන අතර කරන්න යන්නේ නැහැ. උඹට වේගයේ සීමාවක් නැහැ. නමුත් ජීවනයේ යන මාවත පටුයි. මේ මාවත සම්පවන්නේ ස්වල්ප දිනකටය. ඒක හම්බෙන්නේ ස්වල්ප දිනකට. a handful. අත මිටෙන් මොලවන්න පුළුවන් පින්සකට විතරයි ඒක හම්බෙන්නේ. හැබැයි ඒක හම්බුණත් ඒ මාවතේ යන්න පුළුවන් තමකම නසාගෙන. තමකම නසන්තෝනි. මොකද තමකම කියන්නේ? මම තමයි. මගේ තමයි. මට තමයි පුළුවන්. මම තමයි වැඩකාරයා. මම තමයි බුද්ධිමතා. අපි තමයි මිනිස්සු. ඔබගේ තමකම කුරුසයන ගහපන්. තමකම self denying. If you don't deny yourself, you can't walk on that path. ඔබ යඩමත් කරගත්තේ නැත්තම් ඔබ කුරුසිය යන ගැහුවේ නැත්තම් තමකම නසාගත්තේ නැත්තම් ඒ කියන්න බෑ. එතකොට මම පව්කාරයෙක් කියලා ඒත්තු ගන්න ඕනේ. කවුද? මම පව්කාරයෙක්. පාටුමාවදී යන මිනිහා තේරුම් ගන්න ඕනේ, ඒත්තු ගන්න ඕනේ, දැනගන්න ඕනේ මම පව්කාරයෙක්. මම පව්කාරයෙක් නිසා යේසුස් වහන්සේ කාල්වාරි කුරුසිය මරලා කී දෙනෙකුට තේරුම් මම කියන දේ? කී දෙනෙකුට අහන්න කන් තියනවද? කී දෙනෙකුට කසන කන් තියනවද? ආමෙන්. ඒ කියන්නේ අහන්නමයි ඇවිල්ලා තමකම නසාගෙන මම පව්කාරයෙක් කියලා ඒතුගෙන යේසුස් වහන්සේ ලෙයින් සේදිලා ඒ මාවතේ ගමන් කරනවා. මේ මාවතේ යනකොට මොන දේ වුණත් ඕනම දෙයක් වෙච්චා. පැත්තකින් දහසක් වැටුණාවේ, මේ පැත්තෙන් 10000ක් වැටුණාවේ, බෝම්බ ගාපුවාවේ, සුළුසුලන් ආවාවේ, ගම් වතුර ආවාවේ.
මොකා මරුණත් කමන්නේ කවුරු වැටුණත් කමන්නේ මේ මාවතේ මම යනවා. කුමන දෙයක් සිදු වුණා සුද්ධාත්මයන් වහන්සේට කීකරු වෙලා මම මේ ගමන යනවා. හැරි බැලීමක් නැහැ. ඒ තමයි පටු මාවතේ ගමන් කරන මිනිස්සු. මේ පටු මාවත කිව්වම හරිම අපහසුයි යන්න. හරි අමාරුයි. හිරයි මේ මාවත මහත කෙනෙක් නම් තවත් හිර ඇති. හිර වෙන කොහොම හරි යන්න ඕනේ මේ මාවතේ. නිකන් මේ කුරුසෙකුත් කරේ තියාගෙන යන්න තියෙන්නේ. අමාරුයි. නමුත් ඒ අමාරු මාවත තරණය කරන්න යනවා නම් එතනින් එහාට තියෙනවා සදාකාල ජීවනය. හලෙලූයා. ඒ සදාකාල ජීවනය තමයි දෙවියන් සුබමාව කැඳවලා තියෙන්නේ. දෙවියන් වහන්සේ කියනවා මම තවදුරටත් මුන් එක්ක විවාද කරන්න කියන්නේ නැහැ. මගේ ආත්මය ඇයි මොන් මාංශය සේවීන මුගේ කාලය අඩු කරනවා. හරි. ඒ කාලේ මිනිස්සු අවුරුදු 900ක් අවුරුදු 1000ක් 1500ක් ජීවත් වෙලා තියෙනවා. උන්වහන්සේ බලව මුන්ට මෙච්චර දවස් දීලා තියෙනවා. මුගේ වැඩේ ඒ දවස් ඔක්කොම ජීවත් වෙලා ඒ අවුරුදු ගානම ගෑනු අරගෙන ළමයි ලක්ෂ ගණන් හදලා දාලා උනුත් ඒ දෙමයි අම්මලා තාත්තලා කරපු දෙමයි උන්ගේ දරුවොත් කරන්නේ. එන්න පාපේ තමයි බෝ වෙගෙන යන්නේ. මොනවද කරේ උන්වහන්සේ? ඔබගේ වයස අවුරුදු 120 මම සීමා කරනවා. බදාන සෙල්ලමක් මේක හසදාගෙන. හැබැයි ඔබට ශක්තිය තියෙන්නේ අවුරුදු 70යි. එතනින් පස්සේ කවුරු අල්ලගෙන යන්න ඕනේ හැරමිටියක් අල්ලගෙන. ඊට පස්සේ පැම්පස් අන්නන්න ඕනේ. ඊට පස්සේ කවන්න ඕනේ. ඊට පස්සේ නාවන්න ඕනේ. ඔබට අවුරුදු 60 70 වෙනකම් ඕනම දෙයක් කරගන්න. ඒකෙනුත් තියෙන කොච්චරද? කසාද බැඳ කියමුකෝ අවුරුදු 20න් එතන ඉඳලා 70 වෙනකම් පොඩි කාලයක් තියෙනවා. දැන් ඒක නිසා දුක කාලේ මැදින් ඉඳලා කොහෙද? අවුරුදු 12 ඉඳලා පවුල් කන්න පටන් ගන්නවා. අවුරුදු 12 ඉඳලම මම වැඩ කරා ගෙදරක ප්‍රංශේ ඉන්නකොට කොල්ලට අවුරුදු 13යි අවුරුදු 11ක විතර පොඩි කෙල්ලෙක් එනවා ගෙදරට. මට මේ මැඩම් කිව්වා Shana that you have to leave early today. මම ඇයි? Because my son's girlfriend is coming. මම ගෝ okay. මම බලන චූටි කෙල්ලෙක් අපි දිවිසල් කරේ පොඩි කෙල්ලෙක් එනවා. බෑග් එකක් හරේ දාගෙන. අම්මා ගියා වේලපන් තාත්තා ගියා වේලපන් ගෙදර වැඩ කාලේ මටත් කිව්වා ඉක්මනට ඵලයන් කියලා මේගොල්ලන්ට නිදහසේ ඉන්න දෙන්න. කෑමක් ගෙනත් දීලා යනවා. ඔබ කොහෙද ඉන්නේ කියලා ඔබට තේරෙනවද? පාපේ භයංකරත්වය. මේක තමයි ඇත්ත. මේක තමයි සත්‍ය. මේක සත්‍ය දැකීමේ ඇසොයි. ඔබ බලනවා නම් මේ පිළිකුල් භාවය මේ ලෝකේ කොච්චර දුෂ්‍ය වෙනවා තිබෙනවද කියලා අපිට දකින්න පුළුවන්. පිළිකුල් සාගත පාපයක් තිබෙනවා. ඔබගේ දරුවන් එකෙන් රැක ගන්නට නම් ඔබ මොනවද කරන්න ඕනේ? ඔබ දෙවියන් වහන්සේ ඉදිරියෙන් ඕනේ. මම ඒක ඔබට කියනවා. ඇයි කියලා තව පොඩ්ඩක්. දෙවියන් වහන්සේ කිව්වා උන්ගේ අවුරුදු 20 කරනවා. උන්වහන්සේගේ දෙවියන් වහන්සේගේ පුත්‍රයන් මිනිස්යන්ගේ දූර මෙතන පැමිණි කාල උන් ඒ ස්ත්‍රීන් උන් නිසා වැළු දරුවෝ පුරාණේ සිටි කීර්තිමත් බල සම්පන්න මිනිස්සු වූය. පහ මිනිස්යන්ගේ දුෂ්ටකම පොළවේ මහත් බවද ඔහුගේ සිතේ කල්පනාව කවර අරමුණක් නිරන්තරයෙන්ම නපුරව තිබෙන බවද ස්වාමීන් වහන්සේ දුටුසේක. මොනවද දැක්කේ? මිනිස්යන්ගේ දුෂ්ටකම පොළවේ මහත් බවද මිනිසුන්ගේ දුෂ්ටිකම පොළවේ අතිශයින් වැඩි වෙලා. පොළවේ බලන්න තැනක් නැහැ. හැම තැනම පාපය. දුෂ්ටිකමෙන් පිරීලා තිබෙනවා. අල්ලසෙන් දූෂණයෙන් බොරුවෙන් වංචාවෙන් ලෝකේ පිරීලා පාපයෙන් පිරීලා. මිනි මැරීමෙන් ලේ වැගිරීමෙන් නිදොස් ලේ වැගිරීමෙන් ලෝකේ පිරීලා. දෙවියන් වහන්සේ ඇති කරේ එවැනි පොළවක් නෙමෙයි. මේ වෙනකොට මේ නෝවාගේ ජලයන් වෙනකොට පොළව සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. අද වෙනකොට දෙවියන් වහන්සේ ඇති කරපු කිසි දෙයක් නැති වෙන තරමටම මිනිස්සයා විනාශ කරනවා. ගීතාවල 104 21 කියනවා දෙවියන් වහන්සේ මිනිස්සයා ඇති කරේ මේමලු. උදේ ඉඳලා හැන්දෑ වෙනකම් වැඩ කරන්න, රැය උපවුන ගමන් ගෙදර ගිහලා නිදා ගන්න. රැයට සතුන් එළියට ඇවිල්ලා උන් දාඩයන් කරගෙන උන් කාලා බීලා උන්ගේ කාලේ. දැන් මම තෝමස් අල්වා එඩිසන්ද කරන්ට් එක හොයාගත්තේ. අන්න එයාට පින් සිද්ධ වෙන්න. එයා කරන්ට් එක හොයාගත්ත දවසේ ඉඳලා මොකද කරන්නේ? මුන් නයිට් ෂිප් එක අදින්න ගත්තා. රායි දෙවියන් වහන්සේගේ නියමයේ උදේ ඉඳලා හැන්ද වෙනකම් වැඩ කළ ගෙටපරයන් සතුන් එළියට එන්න. දැන් බල්බ් එක දාගෙන කර්මාන්ත ශාලාවන් හදාගෙන මිනිස්සු පැය 24ම වැඩ. දෙවියන් වහන්සේ දෙන කාලයක් නැහැ. දෙවියන් වහන්සේගේ සැලැස්මෙන් මිනිස්සයා එළියට ගිහිල්ලා විනාශ වෙන්න තාතිනවා. දෙවියන් වහන්සේ ඇති කරපු කිසි දෙයක් නැහැ. ඒකට බාහිරව තමයි මිනිස්සු වැඩ කරන්නේ. ඒකට පිටින් තමයි මිනිස්සු වැඩ කරමින් ඉන්නේ. ඉතින් උන්වහන්සේ කියනවා මිනිස්යාගේ කවර අරමුණ
සමහර ඒවා හොඳ නෑ තමයි. ඉතින් අපේ ඔක්කොම හොඳ නැත්තේ නෑ. අපේ මං කියන්නේ දේවදරුවෝ කියන්නේ නෙමෙයි. ක්‍රිස්තියානි ද්වේෂය දරන නමුත් බලය පා කරපු අය. අපි ක්‍රිස්තියානි කියාගෙන මේ හැම දෙයක්ම කරන මිනිස්සුන්ට මම කතා කරන්නේ. කවර අරමුණක් නිරන්තරයෙන්ම මොනවද තිබෙන්නේ? නපුරව තිබෙන බව ස්වාමීන් වහන්සේ දුරුසෙක. උන් හිතන්නේ කාට හරි මගෝඩියක් තමයි. නිදාගෙන නිින්දෙන කාටද අංශයක් අදින එක ගැන කල්පනා කරන්නේ. නිින්දෙන් නැගිටිනම කාටද කෝල් එකක් දෙන හෙන ගෙඩියක් දෙනවා. හිතමු මම කෝල් කරලා නැත්නම් මට හරි මොන හරි කියනවා. ඔයා එහෙම කිව්වලු නේද? මම දන්නේ නැහැ. ඇයි දන්නවද? උන්ගේ ඔළුව විකාර වෙලා තියෙන නිසා හොඳට ඉන්න මිනිස්සු දිහා බලලා උන්ගේ ඔළුව විකාර කරන්න හදනවා. ප්‍රවේශම් වෙන්න ඔබට එන දුරකට නැමුතුන් වලින්. කවුද කතා කරන්නේ? මම ඔබට ගිය සතියේ දේශනා කරා. අදහස හොඳ වෙන්න ඕන්න පුළුවන්. දෙන කෙනා වැරදි වෙන්න පුළුවන්. කවුද? අදහස හොඳ එකක් වෙන්න පුළුවන්. ස්වාමිනී බඩගිනි නේද? අර ගාල් ටික රොටි කරලා කන්න. ඔව් මට බඩගිනි මට පුළුවන්කම තියෙනවා ගාල් ටික රොටි කරලා කන්න. හැබැයි කියන එක හොඳ නැහැ. කියන්නේ යක්ෂයා. ඒ නිසා යක්ෂයා කියන දේ අහන්න එපා. බ්‍රදර් ඔයා හොඳට වර්ෂිප් කරනවා. ඒක නිසා ඔයා ඔය වගේ තැනක ඉඳලා හරියන්නේ නැහැ. ඔයා අපේ සභාවට එන්න. උගේ අරමුණ හොඳ නැහැ පුතේ. උගේ අරමුණ හොඳ නැහැ. සිස්ටර් ඔයා හරිය හොඳ අධිරිවන්තයෙක්, ඔයා හරි විශ්වාසවන්ත කෙනෙක්. ඔයාට ඔතන ඉඳලා ඉදිරියක් නැහැ. අපි ළඟට එන්න. අදහස හොඳයි. කියන එක හොඳ නැහැ. එයාට යටි අරමුණක් තියෙනවා. ප්‍රවේශම් වෙන්න. එන හැම දුරකටම අමුතුමකටම ඔබ සමන් දෙන්න යන්න එපා. ගොඩාක් දුරකට අමුතු කියන යක්ෂයාගේ. දෙවියන් වහන්සේ තුල නැති මිනිස්සෙකින් එන අමුතු උපදේශ පිළිපදින්න යන්න එපා. ඔවුන් දෙන අවස්ථාවන ඔබ ගන්න යන්න එපා. ඒ තුල ඔබට ආශිර්වාදයක් නැහැ. මිනිස්යාගේ කවර අරමුණක් නපුරව තිබෙනවා. මේ දුෂ්ට මිනිස්සයෝ දෙවියන් වහන්සේ තුල ඉන්නවයි කියමින් දේව පුත්‍රය මතක කරන්න එපා. මම නෙමෙයි කියන්නේ බයිබලයේ කියන්නේ. දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ. තමන්ට කැමති ගෑනුන්ව අරගත්තා. ක්‍රිස්තියානි අය තමයි ඒවා කරන්නේ. මේ පිටදේශකාරයවත් පිට ජාතින් ගැනවත් මේ ස්වාමීන් වහන්සේ කතා කරන්නේ. දේව පුත්‍රයෝ. කිදුණුවෙක් වෙලා සුළුවෙන් හෝ පොඩි පාප පොඩි ලොකු පාප කියලා නෑ. පොඩි සර්පෙක් දැස්ස කරත් නයි විස තමයි, ලොකු එකෙක් කෑවත් නයි විස තමයි. විසම තමයි. ඒකේ පොඩි ලොකු කියලා එකක් නෑ. ඒ නිසා කවුද දෂ්ට කරන්නේ කියලා හොඳට මතක තබා ගන්න. ඉන්න ඔබ හරි ආරක්ෂා වෙන්න. දැන් ඔබ මේ විනාශයෙන් ගැලවිලා දේව ගෘහේ ඉන්නවා දැක්කම සමහරුන්ට ඉන්න බෑ ඔබ විනාශ කරනකම්. සමහරව ඔබ විනාශ කරන්න කියන අවස්ථාව බලාගෙන ඉන්නවා. සමහරව විනාශ කරන්න කියලා ගෙදරටම එයි. සමහරව යම් අවස්ථාවන් උදා කරගෙන ඔබට ආරාධනා කරයි. සමහරව ඔබ විනාශ කරන්න කියනවා මෙතනට හිතාගෙන එයි. අවිල බදාගෙන උම්ම එකක් තියෙන යුදාස් පාවා දුන්නා වගේ යේසුස් වහන්සේ උඹ කොයි වෙලාවරි පාවා දීලා යයි. යක්ෂයාට හරට හුසුසු ගාලා යයි. ඉරදෙන් තේපා. මම දන්නේ මම කිසිම දේශනාවක් ලෑස්ති කරලා නෙමෙයි අදාළේ. සත්‍යම මම සාමාන්‍යයෙන් දෙවියන් වහන්සේගේ දේශනාවට එනකොට ලෑස්ති වෙලා තමයි එන්නේ. සත්‍යයක් මොළුල්ලේ ලෑස්ති වෙනවා. මේ සතියේ අද උදේ වෙනකොනුත් මට දේශනාවක් නැහැ. මම එක දෙයක් දැනගෙන හිටියා ස්වාමිනේ අද මාව ඔබ හිස් කරලා තියෙන්නේ සත්‍යයම හිස් කරලා තියෙන්නේ ඔබට කතා කරන්න දෙයක් තියෙන නිසා. හලෙලූයා. මේ මම ලෑස්ති කරපු දෙයක් නෙවෙයි ස්වාමින් වහන්සේ කතා කරන්න ඕන දෙයක් ඔබට කතා කරන්න දෙනවා. උන්වහන්සේට ඕනි අද දවසේ ඔබට මේක කියන්නේ. ඇයි? මේ එන්නව සතිය මෙතනින් ඉදිරියට එන්නව කාලේ ඔබ ප්‍රවේශම් වෙතයි. ඔබ ගින ගන්නට බලාගෙන ඉන්න යුදස්ලා ඉන්නවා. කිතුණු වේශයේ දානෝන් ඉන්නවා. වැටි ගියෝන් ඉන්නවා. දාන් ගෝත්‍රේ සරපයා දැන් ආස්පයා පිළිම බිමට වැටිච්ච නිසා මොනවද කරන්නේ? අපි ඇහුවා පාස්ටර් සුරේෂ් රාමචන්ද්‍රගේ දේශනාව. ආස්පයා කොට ගියේ කා බිමට වැටිලා ආස්පයා පිට නගින්න බැරි ඉඳ ආස්පයා පිට යන්නේ උඹ දර්ශන කරන්න බිමේ ඉඳගෙන හානේ ප්‍රයිස් ද ලෝඩ් කියනවා. ආස්පයා පිට යන්නේ කන අතර කරන ප්‍රයිස් ද ලෝඩ් කියනකොට පෂ් ගාන කොටනවා. කාටද කොටන්නේ? ආස්පයාට කොටන්නේ. ආස්පයාට කරමු ආස්පයා ඇදගෙන වැටෙනවා. වැටෙනවා උඹ වැටෙන්නේ අවුගේ ඔඩොක්කුවට. පස් ගාන මූලට කොටනවා. ඉවරයි. ආස්පයා පිට නැගලා ඉන්න ඔබ කාගේවත් ප්‍රයිස් ද ලෝඩ් එක ආස්පයා පිටින් වැටිච්ච උන් අඳුරනවා නම් ඒ ප්‍රයිස් ද ලෝඩ් එකට නතර වෙන්න එපා.
ජේසු පීඩයි කියන අතර වෙන්න එපා. මේක warning එකක් දෙවියන් වහන්සේට. අනතුරු ඇඟවීමක්. ඔබගේ ඇදහිල්ලට පරීක්ෂාවක් පැමිණෙන්න යනවා විශාල වශයෙන්. මේ ක්‍රිස්තියානි ජීවිතේ විශාල වශයෙන් පරීක්ෂාවක් පැමිණෙන්න යනවා. ඔබ ඒක ජය ගන්න යනවාද? ඔබ ඒකට වැටෙන්න යනවාද? ඔබ තීරණය කරන්න ඕනේ. ප්‍රවේශම් වෙන්න ඕනේ. අද බොහෝ විට හැම සභාවක් මේ COVID-19 පස්සේ මිනිස්සුම සභාවට ගිහින් හරි අමාරුයි. හැම දේවදාසයෙක්ම මම විතරක් නෙමෙයි පාසු යොංගිචෝ ලක්ෂ 6ක් ඉන්න සභාව කොරියාවේ. ඒකටත් මිනිස්සු ගෙන්න ගන්න බැරිලු. හරි. මිනිස්සු හුරු වෙලා. මොනවද හුරු වෙලා තියෙන්නේ? COVID-19 කාලේ ගෙදර ඉඳලා හාන්සි වෙලා නිදාගෙන දේශනාවක් අහන්න පුළුවන් වුණා නම් දැන් ඇයි පල්ලියට යන්න ඕනේ? එදා හරිනම් දැනුත් ඕකේ. නෑ ඒක ඕකේ නෑ. එදා යන්න බෑ මට. අද යන්න පුළුවන්. කවුරුද වැටියන්නේ නැතුව ඉන්නවද? ඒ කාලේ අපිට වැටියන්න බැරිද පඩි ගෙවුවනේ. දැනුත් පඩි ගෙවයි කියලා කවුරුද ඉන්නවද? නෑ. ඇයි පඩි ගෙවනවද ඔබට? ඔබට එදා යන්න බෑ. අද ඔබට එන්න පුළුවන් වරෙන් අවුට් පඩි ගෙවන්න. ඒක තමයි ස්වාමීන් වහන්සේගේ දේ අය අලසව අපි හිතන්නේ. ඇයි දෙවියන් වහන්සේගේ දේ විතරක් අපි වෙනස් විදිහට හිතන්නේ? ස්වාමීන් වහන්සේ කියනවා කවර අරමුණක්. හොඳට මතක තියාගන්න. හිතුණු දරුවෝ ඔක්කොම ආත්මික නෙමෙයි. හැමෝම දේව දරුවෝ නෙමෙයි. දේව දරුවෝ කියලා හිතාගෙන ඉන්නවා. ඒ ගොඩාක් සභාවල් දෙවියන් වහන්සේ අතහැරලා ගිහිල්ලා. Taman සභාවට නායකත්වයේ දෙන නායකයෝ පාස්ටර්ස්ලා කියා ගන්න අය දේව දාසයෝ නෙමෙයි. දෙවියන් වහන්සේ ඒගොල්ලෝ දාලා ගොඩාක් කල් ගිහිල්ලා. සභාව ලෝකෙට යන්න ඕනේ. ලෝකයේ සභාව තුළට එන්න බෑ. මම කියන්නේ පැහැදිලිද? ලෝකය කියන්නේ පාපය. පාපය සභාව තුළට එන්න බෑ. සභාව කියන්නේ සුද්ධයි. සභාව තමයි ලෝකෙට යන්න ඕනේ. පුංචි මුහුන් පිටකින් ඊස් ටිකකින් මොනවද වෙන්නේ? ඊස් හැන්දක් දාලා පාපිලි කිලෝක් විතර මොනවද ගන්න පුළුවන්? කිලෝ 10ක් විතර පුම්බන්න පුළුවන්. දේව රාජ්‍යයේ ඊස් ඔබයි මමයි. මේ පුංචි ඊස් ටික වෙච්ච අපි ටික ලෝකෙට ගියාම මොකද වෙන්නේ? සුද්ධකම අරගෙන ධර්මිෂකම අපි අරගෙන ගියාම ඒ පාපෙන් පිරලා තියෙන ලෝකය සුද්ධකමට පිම්බිලා යනවා. හැබැයි අපි මොනවද කරන්නේ? ඊස් ටික හංගගෙන අර කුණු වෙච්ච ගඳ අපේ සභාව තුළ එන්න ඇරියාම මේකේ තියෙන ඔක්කොම මේකත් කරන්න ගත්තාම මොනවද වෙන්නේ? පාපයේ සභාව තුළ බෝ වෙන්න පටන් ගන්නවා. වර්ධනය වෙන්න පටන් ගන්නවා. හැමෝම කැමති දේවල් මේ ගෘහේ කරන්න දෙන්න බෑ. ඒකට තමයි මේ සභාවේ නායකත්වයක් දෙන දේවදාසයෙක් කියන්නේ. ඒ නායකත්වයට අපි යටත් වෙන්න ඕනේ. ඒ නායකත්වයේ ඔහුට නෙමෙයි අපි යටත් වෙන්නේ. ඔහු තැබුවව දෙවියන් වහන්සේට. මාද ඔහු දෙවියන් වහන්සේට ගණන් දෙන්න නිසා. මේක අපි තේරුම් අපි පාසලයි කීකරු වෙන්න ඕනේ. අපි පාසල කීකරු වෙන්න ඕනේ. නමුත් දෙවියන් වහන්සේ උව තබා තිබෙන්නේ. අපි කීකරු වෙන්න ඕනේ. ඔබ කීකරු වෙන්නේ දෙවියන් වහන්සේට. කවර අරමුණක් නිරන්තරයෙන්ම නපුරු තිබෙනවා. ඔබ ගැන යක්ෂයාගේ කවර අරමුණක්? දුෂ්ට මනුෂ්‍යයාගේ අරමුණ. කාටද මොනවද කරන්නේ? කාටද කේලමක් කියලා කොටවලා තියන්නේ? කොයි පවුලද කඩන්නේ? කාගේ ජීවිතද විනාශ කරන්නේ? කාටද හුණියමක් කරන්නේ? කාගේ වැටදද ගලවන්නේ? මේක තමයි ඔගේ කවර අරමුණක් නිදාගත්තත් ඒකම තමයි ඔළුවේ තියෙන අයිඩියා එක. උන්වහන්සේ කියනවා උන්වහන්සේ කවර අරමුණක් මනුෂ්‍යයාගේ දුෂ්ටව තිබෙන බව ස්වාමීන් වහන්සේ බුදුසෙක්. තවද ස්වාමීන් වහන්සේ පොළවේ මනුෂ්‍යයා සෑද බැවින් කැවි තමන් සිතෙන්ම ශෝකුසේක. එවැනි මනුෂ්‍යයන් ගැන දෙවියන් වහන්සේ ශෝක වෙනවා. උන්වහන්සේ දුක් වෙනවා. අපරාධේ මේකවම මම හැදුවේ. අපරාධේ මම මේකවම ඇව්වේ. උන්වහන්සේ ශෝක වෙන්න පටන් ගන්න තිර ඔබ ගැන. ඔබ උඩම් මනනවද? මම දේව දරුවෙක්. ආමේන්. ප්‍රශංසා වේවා. හාලෙලූයා. මහිමේ වේවා. ඔබ ගැන දෙවියන් වහන්සේ ශෝක වෙනවා ස්වර්ග රාජ්‍යයට ගැන. ඔබ මේ ප්‍රශංසා වේවා කියනවා. අපරාධේ මේ වගේ බොල්කාරේ. අපරාධේ මේ වංචාකාරයෙක් මම ඇති කරේ. මේ වගේ දුෂ්ටයෙක් මම ඇති කරේ අපරාධ කියලා. උන්වහන්සේ සිතින් ශෝක වෙනවා. උන්වහන්සේ ඊට පස්සේ කියනවා ස්වාමීන් වහන්සේ මා විසින් මානවද මනුෂ්‍ය භූමිය මත පිටින් නැති කර දමන්නේමි. මනුෂ්‍යයන්ගේද මුර්ගයන්ද බලගැන සත්වයන්ගේ ආකාශ පක්ෂීන්ද නැති කර දමන්නේ මක්නිසාද මම වුන් සෑදු බැවින් පැයමේ කීසේද. දෙවියන් වහන්සේන අවසාන තීරණයට. අවසාන තීරණයට කියනවා හරි මෙතනින් පස්සේ මනුෂ්‍යෙක් මම විවාද කරගෙන කියන්නේ නැහැ. මම මනුෂ්‍යෙක් කතා කරගෙන කියන්නේ නැහැ. මම දුක් වෙවි ඉන්නේ නැහැ මේ මිනිස්සු ගැන. මම එක දෙයක් කරන්න යනවා. මම මැව්වා මේ ලෝකේ
මම මැවෝ මේ මිනිස්යන් සතුන් හැමදේම පණ තියෙන හැමදේම ගහ කොළේ ඉඳලම ඔක්කොම විනාශ කරලා දාන්න යනවා කියලා තීරණයකට එනවා. එහෙම තීරණයකට ඇවිල්ලා දැන් උන්වහන්සේ පොළව දිහා බලනවා. ධර්මිෂ්ඨයන් පොළවේ ඉන්නවද කියලා උන්වහන්සේ බලාගෙන ඉන්නවා. එහෙම බලනකොට අර දුෂ්ට වෙච්ච පොළවේ මුළු මහත් වූ මේ පොළවේම දුෂ්ට වෙනා තමන්ගේ අත්වල දුෂ්ටකම සිතේ දුෂ්ටකම දූෂණේ නැති මිනිස්සෙක් නැති තරම් ඉන්න වෙලාවේ එක්කෙනෙක් විතරක් සුදු වස්ත්‍ර ඇඳගෙන උන්වහන්සේ දිහා බලාගෙන ඉන්නවා. කවුද? නෝවා. හලෙලූයා. නෝවා විතරක් දෙවියන් වහන්සේ ඉදිරියේ ධර්මිෂ්ඨව ඉන්නවා. මුළු ලෝකෙම පාපයෙන් පිරී තියෙන වෙලාවක ධර්මිෂ්ඨ නෝවා විතරක් ඉන්නවා. ලෝකේ යන විදිහට ඔබ යන්න එපා. මුළු ලෝකෙම වැරදි කරත් ඔබ කරන්න එපා. දෙවියන් වහන්සේගේ ඇස්සාමුවට හමු වෙන විදිහට ඔබ ධර්මිෂ්ඨකම තියාගන්න ඕක. ලෝකෙම පව් කරනවා, ලෝකෙ මාර්ග කරනවා, ලෝකෙම මේක කරනවා, මේක කරන්නේ නැත්නම් හරියන්නේ නැහැ, අර කරන්නේ නැත්නම් හරියන්නේ නැහැ කියලා මිනිස්සු කරන දේවල් කරන්න යන්න එපා. ඔබට පුළුවන් කොතරම් ලෝකයේ දුෂ්‍ය වුණත් දෙවියන් වහන්සේ තුල සුද්ධ වෙන්න. ධර්මිෂ්ඨ වෙන්න. ඒ මනුෂ්‍යව දෙවියන් වහන්සේ අතාරින්නේ නැහැ. උන්වහන්සේ බැලුවා නෝවාදියා ඒත් නෝවා ස්වාමීන් වහන්සේගේ කරුණාව ලැබුවේ. ඒ විනාශය මැද්දේ, ඒ ලෝක විනාශය මැද්දේ, උන්වහන්සේගේ උද්දහස මැද්දේ නෝවා දෙවියන් වහන්සේගේ කරුණාව ලැබුවා. ජනාධිපති සමාව නෙවෙයි, රාජ්‍යවාදී අනුකම්පාව නෙවෙයි, පවුලේ අම්මගේ තාත්තගේ අනුකම්පාව නෙවෙයි, දෙවියන් වහන්සේගේ අනුකම්පාව නෝවා ලැබුවා. අද ඔබ මේ දුෂ්‍ය වෙලා තිබෙන ලෝකේ දෙවියන් වහන්සේ ඉදිරියේ සුද්ධව ඉන්නවා නම් දෙවියන් වහන්සේගේ අනුකම්පාව ඔබ විතරක් ලබන්න යනවා. අද ඔබේ නෝවා වෙන්න ලෑස්ති වෙන්න ඕනි. වෙන්න කියලා මම කියන්නේ වෙන්න ඕනි ඔබ. ඔබේ නෝවා වෙන්න ඕනි. මතක තියාගන්න මම නෝවා. මේ පොළොව කොච්චර දුෂ්‍ය වුණත් අපිට කමක් නැහැ. මම ඒ නෝවා වෙන්න යනවා. මම දෙවියන් වහන්සේ ඉදිරියේ හරියට යනවා. මගේ මාර්ග මම කෙලින් තියාගන්න යනවා. ඔබ එසේ ඉන්න. සමහරට ඔබ වැඩ කරන තැන ඔබ විතරක්ම ධර්මිෂ්ඨ වෙනවා මිනිස්සෙක් වෙන්න ඇති. මුළු ආයතනෙම හොරා කනවා වෙන්න ඇති. මුළු ආයතනෙම මංකොල කනවා වෙන්න ඇති. මුළු ආයතනෙම වංචා කරනවා වෙන්න ඇති. නමුත් ඔබ විතරක් ඒ ආයතනෙ වල වංචා කරන්න පුළුවන්කම තිබෙනවා, හොරකම් කරන්න පුළුවන්කම තිබෙනවා, කපටි වැඩ කරන්න පුළුවන්කම තිබෙනවා, වැඩ කරන නිවසේ ඕන තරම් නිදහස තියෙනවා, සභාංකුළු ටික හොරකම් කරගෙන එන්න පුළුවන්, මොන ගියෙන්න පුළුවන්. නමුත් ඔබ ධර්මිෂ්ඨව ඉන්නකොට මොකද මතක තියාගන්න. ඔබ විතරක් ධර්මිෂ්ඨව ඉන්නකොට ආයතනයේ ප්‍රධානිය ඔබ දිහා බලාගෙන ඉන්නවා. මේක විතරක් අර ඔක්කොම එක ගෑන්සියක් ගහගෙන ඉන්නේ. මම ඔක්කොම මාව හොරා කරනවා. මම ඔක්කොම මගේ ආයතන නැති කරනවා. හැබැයි ආර්ක විතරක් මම එක එකතු වෙන්නේ. ඌ යහපත් එකේ. ඌ හොඳ එක. අන්න මං එකෙක් හොයාගත්තා. මොනවද කරන්නේ? යෝසෙෆ් බවංකව ඉන්නකොට බෝ අරගෙන වලකට දායි. මේ අවංකකම බෝ වලකට දාන්න සලස්සයි. යෝසෙෆ් අවංකව හිටියා අයියලා ඉරිසියා කරලා ගිහලා වලකට දැම්මා. ඔබ හරියට ඉන්නකොට මේ සහෝදරයම ඉරිසියා කරයි. අම්මා තාත්තා ඉරිසියා කරයි. සහෝදරයෝ නෑදෑයෝ සමූහය හැමෝම ඔබට ඉරිසියා කරයි පුතේ. නමුත් ඔබ එකක් මතක තියාගන්න. දෙවියන් වහන්සේ ඉදිරියේ බහාර දෙය කරන්නේ. කවුරු ඉරිසියා කරත් ඔහුගේ ඉරිසියාවට පුළුවන් ඔබ උස්සලා වලකට දාන්න. ඔහුගේ ඉරිසියාවට පුළුවන් කාසි 20කට ඔබ විකුණන්න පුළුවන්. යෝසෙෆ් කාසි 20කට විකුණුවා. අවංක වුණා මොනවාද කරන්න ඔබ විකුණනවා. මොකෙන්ද මන් දන්නේ. දියුණු වෙන්න පුළුවන්කම තියලා දියුණු වෙන්නේ. උන්ගේ අවංකකම, බොරු විශ්වාසවන්තකම, මෝඩකම. ඔබ මෝඩෙක් වගේ පෙනෙයි. ඔබ යාළුවන්ට විතරක් ඔබ පවුලට ඔබ මෝඩෙක් වගේ පෙනෙයි. ඔබ ආයතනවල ඔබ මෝඩෙක් වගේ පෙනෙයි. ඔබගේ අවංකකම මෝඩකම හැටියට පෙනෙයි. ඔබ වේපා කරයි, ඔබ වෙන් කරයි, ඔබ ප්‍රතික්ෂේප කරයි. ඔබ අවංකකම මේ සියල්ලම ඔබට කරන්න සිද්ධ කරනවා. වටේ ඉන්නේ දෝෂකයෝ නිසා. දෝෂකයෝ කැමති නෑ හොඳේ උන්ට. ඔබ කරන්න එපා කියන එක උන් කැමති නෑ. අපි කීයද මගේ ගානේ මොකක්ද මගේ ෂෙයාර් එක කියන අහන්නේ උන්ට තමයි කැමති. නමුත් ඔබ එසේ ඉන්නකොට අපි දකිනවා යෝසෙෆ් අරන් වලකට දැම්මා. වලෙන් ඔහුගේ අවංකකමෙන් අරන් කාසි 20කට විකුණුවා. කාසි 20න් පස්සේ ඒ මනුස්සයාගේ ශුද්ධකම ආරක්ෂා කරන්න පොතිවල්ගේ ගෑණි අතලා අරන් ඇඟට දාගෙන ඒ ගෑණි එපා කියලා රෙද්ද කරවලා දාලා හෙළුවෙන් දෝගෙන ගියා. මං ශුද්ධකම තමයි වටින්නේ. ඒකේ ශුද්ධකම ආරක්ෂා කර ගන්න කියන නිසා හිරගෙදරට ගියා. හිරගෙදරින් දෙවියන්
දෙවියන් වහන්සේ යෝසෙෆ් දිහා බලාගෙන සිටියා. හිරගෙදරින් රජගෙදරට. හලෙලූයා. හිරගෙදරින් සිංහාසනයට. ඔබ දෙවියන් වහන්සේ බලාගෙන ඉන්නවා. ඔබ අවංක වෙනකොට ඔබ ප්‍රතික්ෂේප කරපු මනුෂ්‍යයන් ඉදිරියේ ඔබ විපාකරු මිනිස්සු ඉදිරියේ ඔබ දොස් කියපු මිනිස්සු ඉදිරියේ ජීවත් වෙන්න දන්නේ නැති එකා කියපු ඉදිරියේ මොනවද කරන්න දන්නද වෙන්නේ? ඔබව දෙවියන් වහන්සේ උත්සාහ කරලා තියෙනවා. හලෙලූයා. ඒගොල්ලන්ට ඇවිල්ලා ආර වඳින්න සිද්ධ වෙනවා. ඔබ ඉදිරියට එන්න දවසක් දෙනවා සැපි කරන වාමයි. ඒක නිසා ඔබගේ ශුද්ධකම රැක ගන්න. ඒක නැති වෙන්න දෙන්න එපා. නොවා සෙම්හම් යපේ අරගෙන මම හිතන මට ඉදිරියට යන්න බැරි මේකෙම ඉවර කරමු. නෝ වගේම ඉවර කරමු. මම මෙතනින් තව අලුත් පියුසුමනේ යන්න හිටියේ මට කාලය නැහැ. නෝවා දෙවියන් වහන්සේ රවංකව හිටියා. දෙවියන් වහන්සේ ඉදිරියේ හැසිරුණා. දේව පුත්‍රයෝ මනුෂ්‍ය දූරෝ එක්ක එකතු වෙලා ඔවුන් මොනවද කරන්නේ? කසාද බැඳගෙන ගෙවල් දොරවල් හදාගෙන වතු පිටි වවාගෙන අදියුරු වෙමින් පෝසත් වෙමින් හිටියා. ගොඩක් වෙලා අපිට කියනවා ජීවත් වෙන්න දන්නේ නැහැ. අපිට කොච්චර දේවල් කරන්න පුළුවන්ද අපිට? අපිට ගොඩක් දේවල් කරන්න බලන්න ඕගොල්ලන්ත් නිකන් පාසේ පටන් ගත්ත අර පාස්ටර් සභාවක්ම අරගෙන සභාව ලොකු කරන තවත් ලොකු කරලා බල මොනවද කරන්නේ? අපිට සේවය කරන්න ඕනේ බඩට නෙමෙයි. අපිට සේවය කරන්න ඕනේ අපේ පොත්වල සල්ලි දා ගන්න නෙමෙයි. අපි සේවය කරන්නේ දෙවියන් වහන්සේ. අපේ සේවය ඒකයි. අපි අරය කරන දේ කරන්නේ නැහැ, මෙයා කරන දේ කරන්නේ නැහැ. ඔළුගිරි පිරීච්ච සභාවල් තියෙනවා. නමුත් මම ඔබට එකක් කියනවා පැහැදිලිව. දෙවියන් වහන්සේ නැතුනේ. දෙවියන් වහන්සේ නැහැ. දෙවියන් වහන්සේ අපලොස්සක් සමග තමයි ඉන්නේ. ඒ මනුෂ්‍ය ජීවිතය අවංකකම නැති නිසා. නොවා නැව ඇති කරේ ඇයි නොවා නැව සෑදුවේ? නොවාගේ පවුලට උපත් 6 අපි කියමු 6 18 16 කියමු අපි. නැවට කවුළුවක් සාදවා ඉහළින් එක නියනකින් නිම කරන්න. නැවේ දොර පැත්තකින් සාදන්න. පහළ තට්ටුවක්ද දෙවෙනි තුන්වෙනි තට්ටුවක්ද ඇතුව ඒක සාදන්න. ආමෙන්. 18 වෙනි පදේ. එහෙත් නුඹ සමග මාගේ ගිවිසුම පිටවන්නේ මේ නුඹද නුඹ සමග නුඹේ පුත්‍රයෝද නුඹේ භාර්යාවන්ද නුඹේ පුත්‍රයන්ගේ භාර්යාවෝද නැවට අතුළු වන්නෝය. ස්වාමීන් වහන්සේ නොවාට නැව සාදන්න කිව්වේ ඔහුගේ පවුල ආරක්ෂා කරන්න. ඔහුගේ භාර්යාව, ඔහුගේ පුතු තුන්දෙනා, ඔහුගේ භාර්යාව. නැව සාදන ඔබගේ පවුල අරගෙන නැවට ඵල යන්න. ඒ සමගම සතුන් මේ පොළවේ හිටියම හැම සතුන්ගෙම ජෝඩුව ආරක්ෂා කරලා තියන්න නැව සාදන්න කිව්වා. මේ තමයි දෙවියන් වහන්සේ නැව හදන මිනිස්සු එක පවුලකුයි සතුන්ගෙන් ජෝඩුව ආරක්ෂා කර තමයි නැව හදන්න කිව්වේ නෝවට. දැන් පවුල ආරක්ෂා කරගන්න කියලා නෝවට කිව්වා. පවුල ආරක්ෂා කරගන්නවා කියලා කියන්නේ ලොකු රිස්ක් එකක්. ඒක ලේසි පාසු දෙයක් නෙමෙයි. අපි දැන් පවුලට යමු. පවුල අරගෙන යන්න ඕනේ නෝවා නැවට. පුතු තුන්දෙනෙක් ඉන්නේ. නිකන් එසේ පාසු එවුන් නෙමෙයි කොල්ලෝ තුන්දෙනෙක්. කෙල්ලෝ නම් අම්මා තාත්තා කියන දේ අහලා පස්සෙන් ඒ කියන්නකෝ. මුම් නසරානි කොල්ලෝ නම් ආයි කියන වැඩක් නෑ. දැන් මේ තාත්තගේ තත්ත්වේ බලමු. නෝවාගේ තත්ත්වය. නෝවා ජීවත් වෙන කාල වකවානුව මොන වගේ කාල වකවානුවක්ද? පොළොවම දුෂ්‍ය වෙලා තියෙන කාලෙක. හිතන ගෑණි ගෙදරට ගේන්න පුළුවන්. හිතන බොරුව කරන්න පුළුවන්. හිතන වෛශ්‍යකම් කරන්න පුළුවන්. හිතන එකනව මරන්න පුළුවන්. පොළොව දුෂ්‍ය වෙලා අරයාගේ මංකොල්ල ගන්න පුළුවන්. මෙයාගේ මංකොල්ල ගන්න පුළුවන්. ඕනෑම දෙයක් කරන්න පුළුවන්. කාගෙන්වත් අවශ්‍යයක් අවශ්‍ය නැහැ. හැම දෙයකම නීති කඩලා විනාශ වෙලා තියෙන පොළොවක තමයි ජීවත් වෙන්නේ. දැන් මේ කාලේ දෙවියන් වහන්සේ කවුරුත් අදහන්නේ නැහැ. දෙවියන් වහන්සේ කවුරුත් හොයලා නැහැ නෝවා හැරෙන්න. බිලියන ගාණක් මිනිස්සු. ලක්ෂ ගණන් කෝටි ගණන් බිලියන ගණන් මිනිස්සු ඉන්නවා. ඔබ මේ මැද දැන් ඔබව තියා ගන්න ඕනේ. කොහොමද තියා ගන්න ඕනේ? කඩුවට බිලියන ගණන් මිනිස්සු ඉන්න තැන ඔබ විතරක් සුදුවට ඉන්නවා. කොහොමද ඉන්නේ? කියන්නේ. ඔයා මෙතන තියලා බලන්න ඕනේ දැන් ඔයාලා. ඔයා විතරක් ඒ කඩුව ගොඩේ සුදුවට ඉන්නවා. දැන් ඔයා කියනවාගේ පවුලට පුතේ දෙවියන් වහන්සේ මට කතා කරා. මොනවාද? විශ්වාස කරයිද? මේ මුළු ලෝකේ කවුරුවත් දෙවියන් වහන්සේ වදහන්නේ නැහැ. මෙයා කියනවා දෙවියන් වහන්සේ මට කතා කරා. දෙවියන් වහන්සේ කිව්වා පුතේ මේ ලෝකේ විනාශ කරන්න යනවලු. කොහොමද? මේ වැස්සක් එවනා වතුර එවනා ඔක්කොම හොදලා ගහගෙන යන්න සලස්සනවලු. මම කිව්වා නැවක් හදන්න කියලා.
තාත්තෙන්ද පිස්සුද මන් දන්නේ නැහැ තාත්තට. දෙවියන් වහන්සේ කවුද? කොහෙද ඉන්නේ? කවුද දැකලා තියෙන්නේ? සුදුද කළුද දෙවියන් වහන්සේ උසද මහතද? කොහෙද යා ඉන්නේ? කොහොමද කතා කරේ? හඬකින්. වැස්සක් එවනවා ලෝකෙ විනාශ කරන්න යනවලු. අහස දිහා බලනවා. තාත්තට නම් ෂුවර් එක නම් පිස්සු. තාත්තට ෂුවර් එක නම් පිස්සු. අහසේ බලාකුණක් නැහැ අවුරුදු ගාණක් තිස්සේ. අහස කර වෙලා, පොළව කර වෙලා. තාත්තා කියනවා වැස්සක් ඇවිල්ලා පොළව පිරෙන්නම වහින්න යනවලු. පිරිනා මිනිස්සුත් මැරෙන ඔක්කොම යට වෙලා යනවලු. අවුව තදේට තාත්තර කුඹුරු කොටලා හරි මොකක් හරි වෙලා තාත්තර නම් හොඳටම පිස්සු දැන්. ඕගොල්ලෝ හිතන්නේ නැද්ද එතන ඉන්නවනම්? ඕගොල්ලෝ කොහොම හිතන්නේ? මම නම් හිතන්නේ එහෙම තමයි. මොලේ කචල් වෙලා තාත්තට අප්සෙට් වෙලා වයසට ගිහිල්ලානේ දැන්. තාත්තා දැන් පිස්සු හැදීගෙන එනවා. වයසට යනකොට ඔහොම තමයි ගණන් ගන්න එපා. අම්මා කියන මොනවද පුතේ මේ තාත්තා කියන්නේ? ගණන් ගන්න එපා අම්මා. එයාට මං හිතන්නේ පොඩ්ඩක් මොලේ අවුල් වෙලා ඉතින් වයසට යනකොට ඔහොමනේ ගණන් ගන්න එපා. නේද? අපි කියන්නේ නැද්ද එහෙම නැත්නම් අපි කියලා ඇත්තද තාත්තේ එහෙනම් අපි බෝට්ටුවක් හදමු දෙවියන් වහන්සේ එන්නේ යනවා අපි නගිමු එහෙම කියයිද ලොකු රිස්ක් එකක් නෝවට තියනවා දැන් තමන්ගේ පවුල ගෙනියන්න ඕනේ නැවතුරට තමන්ගේ දරුවන් තුන එකතු කර ගන්න ඕනේ මේව නැව සාදන්න තනියෙන් මේ මිනිස්සුනේ නැව හදන්න බෑ පුතාලා තුන්දෙනාගේ සාය ඕනේ එහෙනම් මේ පුතාලා තුන්දෙනාට ඒත්තු ගන්නට ඕනේ දෙවියන් වහන්සේ ජීවමානයි කියලා දෙවියන් වහන්සේ දුර ගමන් කරන්න මේ දරුවෝ මේ මාර්ගයට ගේන්න ඕනේ. සුද්ධව ආත්මික ජීවත් වෙන්න උගන්වන්න ඕනේ. ලේසි පහසු දෙයක් නෙමෙයි. අද අපිට අපේ දරුවෝ 100 දෙනාසුර ගෙනියන්න බුදුම පොරයක් අපි කනවා. ඔබ දන්නවද අපේ දරුවෝ ඉන්න දෙමාපියෝ නිසා ඔබ කොච්චර අමාරුද දරුවෙක් සභාවට ගේන්න? මොනතරම් වුන්ට වදින්න ඕනේ සමහර වෙලාවට. ඉතින් මේ ඒ විශේෂයෙන් මේ දෙවියන් වහන්සේ පුදුමාස්කම් කරන කාලේ යේසුස් වහන්සේ ඇවිල්ලා කුරුසපත් වෙලා හැම පිළිමයකම හැම කුරුසකම යේසුස් වහන්සේ තාම එල්ලෙනවා. පේන්නක් තියෙනවා යේසුස් වහන්සේ ආවා කියලා. ලොකු ලොකු දේවස්ථාන තියෙනවා. පින්තූර තියෙනවා යේසුස් වහන්සේ කියලා අඳුර ගන්න පුළුවන්කම තිබෙනවා. මෙච්චර පුළුවන් කාලේ මෙච්චර හාස්කම් වෙන කාලේ දෙවියන් වහන්සේ තුලට මිනිස්සෙක් ගේන්න පුළුවන් කමක් නැහැ. දරුවෙක් ගේන්න පුළුවන් කමක් නැහැ. උන්ට 10ක් වැදලා තමයි කරගෙන එන්න වෙලා තියෙන්නේ. ඒත් එන්නේ නීති 10ක් දාලා. ඔන්න මං යනවා. මම ඇවිල්ලා වාඩි වෙනවා. මට ඕන වෙලාවට මම යනවා. මට මොකුත් කියන්න බෑ. හරිද? හරි. කන්ඩිෂන්ස් පිට තමයි එන්නේ සභාවට. හැබැයි මං යන්නේ මට ඕන එක ඇඳලා. හොදේ? පාස්ටර් මට අනම්මනම් කිව්වොත් මං ආයෙ එන්නේ නැහැ. මං ඇවිල්ලා බලනවා ඕන්න. මට ඇල්ලුවොත් විතරයි මං එන්නේ. හොදේ? හරි. නීති 18ටම යටලා තමයි මම පල්ලි ගන්න ඕනේ. නෝවා මෙතරම් දුෂ්කරණක් වුණ පොළවක තමන්ගේ දරු තුන්දෙනාව දෙවියන් වහන්සේ තුන අරගෙන යන්නට ඕනේ. ඒ මාර්ගෙ ගෙන යන්න ඕනේ. මොනතරම් රිස්ක් එකක් තියෙන්නද? නමුත් අපි දකිනවා නෝවාගේ දරුවෝ නැවත ඇතුළු වුණා. හලෙලූයා. හලෙලූයා. ඒක තමයි ඡායාග්‍රහණය පුතේ. අද බලවත් දේවදාසයන්ගේ දරුවන්ටවත් ඇතුළු වෙන්න බැරි වුණා. කවුද? මෙතුසෙලාගේ දරුවන්ට ඇතුළු වෙන්න බැරි වුණා. දෙවියන් වහන්සේ එක්කම ගමන් කරපු ඒනෝගේ දරුවන්ට මොකද වුනේ? මෝසෙස් මිස්රයට ගිහිල්ලා දෙවියන් වහන්සේගේ සෙනඟ වහල් කමෙන් එළියට ගෙනාවා. ගෙර්සෝන් ලව දෙවියන් වහන්සේගේ මාර්ගේ තමන්ගේ මාර්ගේ තමන්ගේ තාත්තගේ මාර්ගේ තමන්ගේ දරුවන්ට ගෙනියන්න බැරි වුණා. ඔවුන් දුෂ්ටදේ කරා. ඔවුන් ලෝකේ පාපිෂ්ඨ දේ අනුව ගියා. එලී පූජකයන් මොකද වුනේ? දෙවියන් වහන්සේ එලී පූජකයව අයින් කරලා ඒ ස්ථානෙට සාමුවෙල් පත් කරගත්තා. ඇයි? එලීගේ දරුවෝ දුෂ්ටයෝ හින්දා. ඔවුන් දුර්ජනයෝ හින්දා ඔවුන් ලෝකේ පාපයන්ගේ හින්දා ඔවුන්ව තල්ලු කරලා දාලා ඒ සාමුවෙල්ව ගත්තා. බලවත් දේවදාසයන්ගේ දරුවන්ට ඇතුළු වෙන්න බැරි වුණා මේක තුළට. නමුත් නෝවාගේ දරුවෝ ඇතුළු වුණා. හලෙලූයා. ස්වාමීන් වහන්සේ යහපත් ඔබගේ දරුවන්ව දෙවියන් වහන්සේ තුල ඔබ ගෙනියන්න පුළුවන් වෙන්න ඕනේ. අවසාන වශයෙන් අපි වරම 2 පේත්‍රුස් දෙවෙනි පරිච්ඡේදය 3 වෙනි පරිච්ඡේදයෙන් අපි ඉවර කරන්න යනවා. මේකේ මම ගොඩාක් දේවල් ඔබට කතා කරන්න පුළුවන් මම හිතනවා ඇති දැන්. 2 පේත්‍රුස් දෙවෙනි පරිච්ඡේදය 3 වෙනි පදය. තණ්හාව නිසා ඔවුන් වංචා වචන වලින් නුඹලා වෙලදාමක් කරගන්නවා ඇත. පුරාණයේ සිට පවතින ඔවුන්ගේ විනිශ්චය ප්‍රමාද නොවන්නේය. දෙවෙනි පරිච්ඡේදය 3 වෙනි පදයට කියන්නේ 2 පේත්‍රුස් 2 පේත්‍රස් 3. ඔව් කියවන්න.
තණ්හාව නිසා ඔවුන් වංචා වචන වලින් නුඹලා වෙළඳාමක් කරගන්නවා ඇත. පුරාණයේ සිට පවතින ඔවුන්ගේ විනිශ්චය ප්‍රමාද නොවන්නේය. ඔවුන්ගේ විනාශය දෙවිලා ගනී. අපි කියමු 2 පෙත්රුස් 3:6. ඒ කාරණා කොටගෙන එකල තිබුණු ලෝකය ජල ගැලමට යට වී විනාශ වූ බවත් ඔහු කැමැත්තෙන්ම මතක නැති කරති. දෙවියන් වහන්සේ අපට උන්වහන්සේගේ වචනේ තුලින් පෙන්වා දීලා තියෙනවා. මිනිස්යන්ගේ අකීකරුකම, මිනිස්යන්ගේ පාපය, මිනිස්යන්ගේ දුෂ්‍යභාවය නිසා මොනවද උනේ? දෙවියන් වහන්සේ ලෝකේ විනාශ කරා. ඒක හැම කිතුනෙකම දැනගෙන ඉන්නවා. නමුත් උන්වහන්සේගේ වචනේ 2 පෙත්රුස් කියනවා. පෙත්රුස් මා කියන මොනවද කියන්නේ? ඒ කර්ම කොටගෙන එකල තිබුණු ලෝකය ජල ගැලමට යට වී විනාශ වූ බව ඔහු කැමැත්තෙන්ම අමතක කරති. කැමැත්තෙන්ම තමයි අමතක කරන්නේ. අකමැත්තෙන්වත් අමතක වෙලාවත් දන්නේ නැති ගම නිසාවත් නෙමෙයි. කැමැත්තෙන්ම එහෙම දෙයක් සිද්ධ වුණා කියලා අමතක කරලා තිබෙනවා. ඔබ මතක් කරගන්න. දෙවියන් වහන්සේගේ පැමිණීමට ප්‍රථමයෙන් මේ දේවල් සිද්ධ වෙනවා. අද ලෝකයේ දුෂ්කමෙන් දුෂ්කමට ගිහින් තිබෙනවා. දිනුව කියලා විනාශයට ගිහින් තිබෙනවා. අද මිනිස්යාගේ ජීවිතයේ පාපය බෝ වෙන රෝගයක් වගේ පැතිරෙමින් යනවා. COVID-19ට වඩා කොරෝනා රෝගයට වඩා මිනිස්යාගේ දුෂ්කම තමයි, මිනිස්යාගේ අධර්මිෂකම තමයි වැඩිම පැතිරෙමින් පවතින්නේ. ඒ නිසා අපි මතක තියාගන්නට ඕන කාරණා තිබෙනවා. දෙවියන් වහන්සේ මේ ලෝකේ විනාශ කරා. නමුත් දැන් පවතින අහසද පොළවද එම වචනෙන් විනිශ්චයෙන් අභක්තිකයන්ගේ විනාශයේ දවස දක්වා ඉතුරු කරනු ලැබ ගින්නෙන් දැවීමට තබා තිබේ. දැන් පවතින ලෝකය. ඔබමා පවතින ලෝකය. නොවගේ ජල ගැලමෙන් පස්සේ දැන් ඊට පස්සේ ඉතුරු වෙලා තිබෙන ලෝකය. කලින් මෑවව ලෝකයේ දෙවියන් වහන්සේ ජල ගැලමෙන් විනාශ කරලා නොවගේ පස්සේ මේ ලෝකය අලුත් කරා. ඒ අලුත් කරා ලෝකය මේ දැන් මේ අද දවස් දක්වාම උන්වහන්සේ පැමිණීම දක්වාම උන්වහන්සේ ඉතුරු කර තබා තිබෙනවා. ඒ දුෂ්ටයන්ට, අභක්තිකයන්ට මොනවා කරන්න? නමුත් දැන් පවතින ආසද පොළවද එම වචනයෙන් විනිශ්චයේ අභක්තිකයන්ගේ විනාශයේ දවස දක්වා අභක්තිකකම, නොහදලිකාරකම, අවිශ්වාස කරන මනුෂ්‍යයන් උදෙසා දෙවියන් වහන්සේ ඉතුරු කර තබා තිබෙනවා. මොකක් උදෙසාද? ගින්නෙන් දැවීම සඳහා. ඊළඟ විනාශය මේ ලෝකෙ ඉන්න ජල ගැලම නිසා නෙමෙයි, ගින්නෙන් මේ ලෝකයේ දෙවියන් වහන්සේ විනාශ කරන්න යනවා. භයංකර වූ ගින්නක් දෙවියන් වහන්සේ නැති මිනිස්යාව අල්ලගන්ට බලාගෙන ඉනවා. නමුත් ප්‍රේමවන්තයනි, ස්වාමීන් වහන්සේට එක දවසක් අවුරුදු දහසක් මෙන්ය, අවුරුදු දහසක් එක දවසක් මෙන්ය යන මේ කාරණය මතක නැති නොකරල්ලා. ගොඩාක් මිනිස්සු කියනවා ඇත්තටම දෙවියන් වහන්සේ ජීවමාන නම්, ඇත්තටම බලගේ ජේසුස් ජීවමාන නම් මෙච්චර ලෝකේ එහෙනම් දූෂ්‍ය වෙලා තිබෙනව නේද? ඇයි මේ ලෝකේ විනාශ වෙන්නේ නැත්තේ? ඇයි මේ ලෝකේ විනාශ වෙන්නේ නැත්තේ? ඒකට උත්තරේ දීලා තියෙනවා පේත්‍රුස්තුමා 3 වෙනි පරිච්ඡේදය 8 වෙනි පරිච්ඡේදය. මොකද? ස්වාමීන් වහන්සේට එක දවසක් අවුරුදු 1000ක් මෙන්ය. අපේ එක දවසක් දෙවියන් වහන්සේට අවුරුදු 1000ක්. දෙවියන් අවුරුදු 1000ක් මෙන්ය. අවුරුදු 1000ක් එක දවසක් මෙන්ය. යන මේ කාරණේ මතක නැති නොකරලා. දෙවියන් වහන්සේගේ අවුරුදු 1000ක් අපිට එක දවසක් වගේ, අපේ එක දවසක් උන්වහන්සේට අවුරුදු 1000ක් වගේ. අපි දන්නේ මේ කැලෙන්ඩරේ අපි කොයි පැත්තේ ඉන්නේ කියලා. සමහර විට අපේ එක දවසක් උන්වහන්සේට අවුරුදු 1000ක් නිසා තව අවුරුදු 1000කින් මේ විනාශය ඉදන්නේ නැහැ. නමුත් අපේ අවුරුදු 1000ක් උන්වහන්සේට එක දවසක් වෙන නිසා ඒ විනාශය අද රාත්‍රියේ ඉඳ අපි දන්නේ නැහැ. නමුත් කොහොම හෝ දෙවියන් වහන්සේ දුන්නා ලකුණු තුල අපි ගමන් කරනවා. ඔබ දේව දරුවන් හැටියට, දේව පුත්‍රයන් හැටියට පුරාණයේ දේව පුත්‍රයෝ එකතු වෙලා ලෝකෙ මිනිසුත් එක්ක එක දේවල් ගොඩ නැගුවා. නමුත් නොවා දෙවියන් වහන්සේ ගමන් කරා. හලෙලූයා. දෙවියන් වහන්සේගේ මිනිස්සු, දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ ලෝකෙ මිනිසුත් එකතු වෙලා ගොඩ නගනවා, පල්ලි ගොඩ නගනවා, ලස්සනේව ගොඩ නගනවා, තීර දානවා, ආරක හදනවා, මේක හදනවා, ගෙවල් හදනවා, වතු පිටි ගන්නවා, කුඹුරු ගන්නවා, තේ වතු ගන්නවා, ඔක්කොම ගනින්න. හැබැයි ගන්නේ ලෝකෙ මිනිස්සයා එක්ක. නමුත් නොවා දෙවියන් වහන්සේ එක්ක නැව හැදුවා. ඔබ මොන දේ හැදුවත් කමක් නැහැ. නැවක් හදන්න, ගෙයක් හදන්න, ඉරක් හදන්න, හදක් හදන්න, ඕන දෙකක් හදන්න. හැබැයි දෙවියන් වහන්සේ එක්ක හදන්න. දෙවියන් වහන්සේගෙන් ඈත් වෙලා ඔබ හදන්න යනවා නම්, ඔබ හදන්න ලෝකේ මිනිස්සෙක් ගින්න ඇවිල්ලා ඒක කාලා දාන්න යනවා. ඔබ අත්හරුලවන්න යනවා. ඔබ විනාශ වෙන්න යනවා. ගොඩක් අය තවත් මගෙන් අහන දෙයක් තමයි, අපි කොහොමද සුද්ධ වෙන්නේ සිස්ටර්? අපි වැඩ කරන ආයතනයේ දුෂ්‍යයි, හැමතැනම තියෙන අසාධාරණය. ගෙදර දෙමව්පියෝ අභක්තිකයි. මම විතරයි ගැලුම ලබලා ඉන්නේ. මගේ දෙමව්පියෝ දෙවියන් වහන්සේ විශ්වාස කරන්නේ නැහැ. විශ්වාස කරනවා නිකන් නමට දෙවි කෙනෙක් හැටියට අදහනවා.
අපිට දෙවියන් වහන්සේ සුද්ධ වෙන්න බෑ. මට ගියතර යාක්ෂා කරන්න විදියක් නැහැ. හැමතැනම තියෙන බොරුව වංචාව. කොහොමද මං විතරක් සුද්ධ වෙ ඉන්නේ? මම අර උත්තරයක් දෙන්නද? ඔයගොල්ලෝ කවුරුරි එහෙම හිතන කෙනෙක් ඉන්නවද? ඔබගෙන් අහන කෙනෙක් ඉන්නවනම් මේ උත්තරේ ඒගොල්ලන්ට දෙන්න. ඒ උත්තරේ තමයි අපිට හදේ ජීවත් වෙන්න පුළුවන්ද ගිහිල්ලා? පුළුවන් හදට යන්න අපිට කියලා ජීවත් වෙන්න පුළුවන්ද? බෑ. තව උත්තරයක් අපිට හදට යන්න පුළුවන්. කොහොමද? ස්පේස් සූට් එකක් තියෙනවා. ඒක දාගෙන ගියොත් අපිට ජීවත් වෙන්න පුළුවන්. අපිට වතුර යට ගිහින් නිකන් ඉන්න පුළුවන්ද? ඉන්න පුළුවන් ඒ. කොහොමද? ඔක්සිජන් ටැංකියක් දාගෙන ගිහින්. ඒ වගේ අපිට හඳට ගිහිල්ලා ජීවත් වෙන්න බෑ. ඔව් හඳට ගිහිල්ලා ජීවත් වෙන්න පුළුවන්. හඳට ගිහිල්ලා නිකන් ජීවත් වෙන්න බෑ. නමුත් හඳට ස්පේස් සූට් එකක් අරන් ඉන්න පුළුවන්. මූද යකට ගිහිල්ලා නිකන් ඉන්න බෑ. හැබැයි ඔක්සිජන් ටැංකියක් අරන් ඉඳලා අපිට ජීවත් වෙන්න පුළුවන්. ඒ වගේ තමයි ඔබට මේ ලෝකේ මොනතරම් මේ ලෝකේ පාපයෙන් පිරලා තිබුණා. ඔබ දෙවියන් වහන්සේ තුල ඉන්නවා නම් මේ වචනේ තුල ගමන් කරනවා නම් සුදාත්මයන් වහන්සේ ඔබට මඟ පෙන්වනවා නම් ඔබට මේ ලෝකෙ කොච්චර දුෂ්‍ය වුණා ඔබට ජීවත් වෙන්න පුළුවන්. ඔබට සුද්ධ වෙන්න පුළුවන්. ඔබට ධර්මිෂ්ඨ වෙන්න පුළුවන්. ඒ ධර්මිෂ්ඨව ඔසවන දවසේ ස්වාමීන් වහන්සේ ඔබ වරගෙන යනවා. ඔබ පිස්සෙක් වගේ පේන මිනිස්සුන්ට ඔබ මෝඩෙක් වගේ පේන මිනිස්සුන්ට ඔබ ප්‍රතික්ෂේප කරන මනුෂ්‍යයන් ඉදිරියේ ඔබ ඔවුන්ට සමාන වෙන්න යන්න එපා. යහපත් මිනිස්සෙක් නොවගේ තමන්ගේ පවුල නැවත දාගන්න පුළුවන් මිනිස්සෙක් වෙන්න ඕනේ. ඔබේ පවුල හසුරු ගන්න පුළුවන් මිනිස්සෙක් වෙන්න ඕනේ. ඔබගේ දරුවන් දෙවියන් වහන්සේ පැමිණීමේදී අනිවාර්යෙන් ස්වර්ගයට යන්න ඕනේ. මේ විදිහට ඔබගේ පවුල ගොඩනගන්න. ගැලවිලා නැත් දරුවෝ වෙනුවෙන් ඔබ යාචනා කරන්න. ස්වාමීනි මගේ දරුවන්ට ගැලවීම දෙන්න. විශේෂයෙන් උන්වහන්සේ දරුවෝ ගැන ඉපදෙයි. ඔබ හිතනවටත් වඩා උන්වහන්සේගේ මෙහි කාර්යය කරයි. ඇයි? අම්මා ගැලවීම ලැබුණා පුතා ගැලවීම ලැබලා ඉවරයි. උන්වහන්සේ කියනවා මව නිසා දරුවෝ පවිත්‍ර කර තිබෙනවා. යම් පුරුෂයෙකුට නොහැදිරි කාර භාර්යාවක් ඉන්නවා නම් පුරුෂයා භක්තිවන්ත නිසා ඔහුගේ භාර්යාව සුද්ධ කරලා බැසිනවා. භාර්යාවකට නොහැදිරි කාර පුරුෂයෙක් ඉන්නවා නම් ඇගේ විශ්වාසය තුළ ඇගේ භක්තිය තුළ ඇගේ ඇදහිලිවන්තකම තුළ පුරුෂයා සුද්ධ කර තිබෙනවා. එහෙම නැත්නම් ඔහුට ලැබෙන දරුවෝ අපවිත්‍රයි. ඒ නිසා ඔබගේ පවුල දෙවියන් වහන්සේ එක්කෙනෙක් නිසා සුද්ධ කර තිබෙනවා. ඒ පවුල තුළ දෙවියන් වහන්සේ මුද්‍රා කරලා ඉවරයි. දෙවියන් වහන්සේ ඔසවයි. ඔබ මාත් ඒ වගේ තමයි නේද? අපි කවදාවත් මම හිතුවේ නෑ මම දෙවියන් වහන්සේට සේවය කරයි කියලා. මට තිබුණේ වෙන ප්ලෑන්ස්. මට තිබුණේ එංගලන්තයට යන්න. මට තිබුණේ කැනඩාවට යන්න. මට ඇමරිකාවට යන්න. මට තිබුණේ වෙන ප්ලෑන්ස්. බස් ගන්න ඕනි, කාර් ගන්න ඕනි. ගෙවල් 25ක් විතර තියෙන්න ඕනි. මට තිබුණේ වෙන ප්ලෑන්ස් තිබුණා. නමුත් මගේ ප්ලෑන් එක දෙවියන් වහන්සේ වෙනස් කරාට පස්සේ ඒ ප්ලෑන් එක හඳුනගෙන මම ආව ඒකට යටත් කරා. අද දෙවියන් වහන්සේ මට කියලා නැතුණාට මගේ දරුවන්ට ඕන තරම් ගෙවල් තියෙනවා. අපි සමාජ අපේ දරුවන් ගෙවල් වල යන්නේ අපේ ගෙදර යනවා කියලා. ඉන්න විදිහම සරපු දෙක දාගෙන යනවා යන්නේ. ඇයි ඒ? මම යන්නේ මගේ දරුවගේ ගෙදරට. ආත්මික දරුවෝ. ඒක තමයි විශ්වාසය. දෙවියන් වහන්සේ දීපු දරුවනේ. මේ විශ්වාසය මේ ඇදහිල්ල තුල දෙවියන් වහන්සේට අතිෝගෙනක් තිබෙනවා. මේක ඔබට තිබෙන්න ඕනේ. මේ ජීවිතේ ඔබට දෙවියන් වහන්සේ දී තිබෙනවා. පාස්තිය කිව්වා වගේ එක්කෙනෙකුට අඩුවෙන් එක්කෙනෙකුට වැඩි ආශිර්වාද කරන දෙවියන් කෙනෙක් මේ අපිට ඉන්නේ. අද ආපු ඔබට අවුරුදු 20 ගානක් ඉස්සර ගැලවලා ඔබට එකසේ ආදරය කරන එකසේ ආශිර්වාද කරන දෙවියන් අපි නම් දෙවියන් වහන්සේගේ පැමිණීම ආසන්නව තිබෙනවා. නොවාගේ දවස් මේ කාලය නපුරව තිබෙනවා. උන්වහන්සේගේ පැමිණීම බලාගෙන ඉන්න. මේ ගෘහය තුළ ඔබගේ සේවය, ඔබගේ පංගුකාරත්වය. හැබැයි මම තව දෙයක් කියන්න ඕනේ. මේ ගෘහය ගැන උන්වහන්සේ දීලා තියෙන සැලසුම් උන්වහන්සේ ඉටු කරමින් පවතිනවා. මේ ඉදිරි කාලය ඔබ දකි දෙවියන් වහන්සේ අර මිසරේ ඉඳලා එළියට ගෙන ආව සෙනග දුෂ්ට නිසා උන්වහන්සේ ඔක්කොම කාන්තාරය අතහැරලා අලුත් පරම්පරාවක් නිර්මාණය. කාලෙබ් සහ යෝෂුවා පමණයි ඒට ඇතුළුනේ. ඔබ මේ සභාවේ මුලින් ඉඳලා ඉන්න අය ඔබ කාලෙබ් සහ යෝෂුවා වගේ වෙන්න ඕනේ. ඇයි? අලුත් පරම්පරාවක් මේ තුලට එන්න යනවා. තරුණ පරපුරක් බෙද නමස්කාර කරන්න යනවා ඉදිරි කාලේ දකින්න. මේ වීදිවල මාරනාථ සභාවේ දරුවෝ ගිහලා සුභාරංචිය ප්‍රකාශ කරනවා ඔබට දකින්න පුළුවන්. ඒක වළක්වන්න පුළුවන් කිසිවෙක් නැහැ. හැම තැනකම සුභාරංචිය, හැම නගරයකම මාරනාථ සභාවේ දරුවන් ගිහලා සුභාරංචිය ප්‍රකාශ කරයි. තරුණ මානවරු නැගිටීවි. තරුණ වැඩසටහන් ඇති වේවි. කාන්තාවන්ගේ, තරුණයන්ගේ, පුරුෂයන්ගේ කියලා දේව මෙයන් මේ දේශයේ මුළුල්ලේම දෙවියන් වහන්සේ කරાવી. මම නෙමෙයි කරන්නේ, ඒක දෙවියන් වහන්සේ කරන්නේ. උන්වහන්සේගේ සැලැස්ම උන්වහන්සේ දාලා ඉවරයි. අනිවාර්යෙන් අපේ බලාපොරොත්තුව බයිබල් විද්‍යාලයක් මේ දේශය තුල ගොඩ
නැගෙනවාමයි. මුදල් බලාපොරොත්තු වෙන්නේ මේ නොමිලේ බයිබල් අධ්‍යාපනය ලබා දෙන්න. දෙවියන් වහන්සේට අවශ්‍ය කරන සියලුම අඩිතාලම දාලා ඉවරයි. ඉදිරි කාලයේදී මේක ඔබට දින සැකිල්ල විතරයි අපි දීලා තියෙන්නේ. දෙවියන් වහන්සේ ඉතුරු කාරණා ඉදිරි කාලේ කරයි. ප්‍රීතියෙන් ඉන්න මනුෂ්‍ය ගැන හිතලා සතුටු වෙන්න එපා. ඔබ අන්තිම කාලේ දෙවියන් වහන්සේ තෝරගත්ත මනුෂ්‍ය වෙලා ඔබ ඉන්න ඔබ තමයි ඒ නෝවා. ඔබ තමයි ඒ මනුෂ්‍යයා. ඔබ තමයි දෙවියන් වහන්සේ සොයන්නේ. උන්වහන්සේ ඉදිරියේ විශ්වාස වෙන්න. අපි මේ වෙලාවේ උන්වහන්සේට මොකද ප්‍රශංසා කරමු. කිමු ස්වාමීනි ඔබ වහන්සේ මාව ආරක්ෂා කරන්න. තාත්තේ ඔබගේ පැමිණීමේදී අපි එක්කෙනෙක්වත් අත්හැරෙන්න බෑ කියලා අපි උන්වහන්සේට කියමු. ස්වාමීනි අපි කිදුණු වේශය දරන මනුෂ්‍යයන් ලෙස නොවේ. මගේ දෙවියන් වහන්සේ ඔබගේ බාහිර එපා කරපු මනුෂ්‍යයන් ලෙස නොවේ පියාණනි. අපි අවංක මනුෂ්‍යයන් වෙලා ඔබ වහන්සේ ඉදිරියට අපි ශුද්ධකම ඇතුව අපි සිටින්න මගේ පියාණනි අපිට උදව් කරන්න. ස්වාමීනි යක්ෂයාගේ හඬට අපි අහුම්කම් නොදෙන්න ඔබ වහන්සේ අපිට උපකාර කරන්න. අපේ ජීවිතවල ඔබ වහන්සේ දවසේ ඊට වඩා අද අපේ ජීවිතේ ලාභයට මේ සතියේදී වෙනවා පරීක්ෂාවන් අපිට ජය ගන්න. ඔබට බොහෝ පීඩාවන් නේ. ඔබට බොහෝ පරීක්ෂාවන් නේ පුතේ. නමුත් ඔබ මතක තබා ගන්න. ඔබ දන ගහන කල මේ පරීක්ෂාව දිය වෙලා යනවා. ඔබ දන ගහන කල පාතාලයේ සැලවෙන්න යනවා. ඔබගේ ආශාව තුළ ඔබගේ නිර්හාරය තුළ ඔබගේ ප්‍රශ්න ඔබ ජය ගන්න යනවා. එන හැම ප්‍රශ්නයකදීම ඔබ දන ගහන්න නිර්හාර වෙන්න දන ගහන්න දැක ස්වර්ගීය සුවන්ත මන්ද මට උපකාර පැමිණෙන්නේ අහස පොළොව මැව්වා වූ දෙවිඳුන්ගෙන් මිස මට උපකාර කොයින්දෝ. හලෙලූයා. ස්වාමීන් වහන්සේ බලවන්තයි. ජීවමාන බලවන්ත දෙවියන් වහන්සේ ස්වාමීනි අද දවසේ මේ වචනේ දින ඔබ වහන්සේ අපිට කතා කරන නිසා සිදු කරනවා. පියාණන් මේ වචනේ මම විශ්වාස කරනවා අසන කන් ඇති දරුවන් ලෙස මොවුන් අසන්නට ඇති කියලා. මගේ දෙවියන් වහන්සේ මේ වචනේ කිසිවෙකුට සොරා ගන්න දෙන්න එපා. මේ සතිය තුළ යමෙක් මගේ දෙවියන් වහන්සේ මේ දරුවන්ගේ ඇදහිල්ල විනාශ කරන්න බලාගෙන ඉන්නවද? දුෂ්ට සිත් ඇති මගේ දෙවියන් වහන්සේ නිරන්තරයෙන්ම කවර අරමුණක් මගේ දෙවියන් වහන්සේ නපුරව තිබෙන මිනිස්සු මේ මිනිස්සුන්ගේ දරුවන්ගේ ජීවිතයේ පියාණනි ඇදහිල්ලෙන් වටහාන්ට බලාගෙන ඉන්නවද මගේ පියාණනි? වරුණා ගෝත්‍රේ දාන ගෝත්‍රය වගේ මගේ පියාණනි ස්වාමිනී මොවුන් නැගියන අසරවන්ට මගේ දෙවියන් වහන්සේ දෂ්ට කරන්න බලාගෙන නැද්ද? මගේ දෙවියන් වහන්සේ මම මේ දරුවෝ ඔබට බාර කරනවා පියාණනි. යේසුනි ඔබ වහන්සේ දුන්නා මේ කාර්කම තුළ ඉඳගෙන ස්වාමිනී අද දවසේ මම මේ දරුවෝ මම ඔබට බාර කරනවා. මොවුන් එකෙකුටවත් සෝනේ මගේ පාළු වලටත් මගේ දෙවියන් වහන්සේ පියාණනි ලං වෙන්නට යක්ෂයාට පරීක්ෂාවට ඉඩ තබන්න එපා. එවැනි පරීක්ෂාවන් එන කල මොවුන් දැනගෙන හඳුනගෙන ස්වාමිනී මගේ දෙවියන් වහන්සේ ඔබ වහන්සේ තුළ යාචාවෙන් මේ දේවල් ජයගෙන සාක්ෂිකාරයන් ලෙස මෙතනට හැරියෙන්න ලබන සතියේ සාක්ෂියක් ඇතුව ඇවිත් මට ආවා මේ පරීක්ෂාවක් මම මේක ජයගත්තා. යාචාවෙන් දෙවියන් වහන්සේ අපිට පෙර තියාම කතා කරපු නිසා ස්තුතියි කියන දෙවියන් වහන්සේ මනුෂ්‍යයන් කොට මෙතනට ගෙනෙන්න කියලා මම යාචනා කරනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආමෙන්. රජුන්ගේ රජ ලෙස සමිඳු පැමිණෙයි හොරණෑ හඬ මට නිතර ඇසේ. පහන් දල්වනා මිනිසුන් රැගෙන යයි දෙවියන් වහන්සේ ඉදිරියේ අද ඔබ පහන් දල්වනා මිනිසෙක් ලෙස රජුන්ගේ රජුරෝ පැමිණෙනවා. උන්වහන්සේගේ හොරණෑ හඬ ඔබගේ කන් වලට ඇසෙන මිනිසෙක්. මම කිව්වා හැම කෙනෙකුටම උන්වහන්සේගේ පැමිණීමේ හඬ ඇසෙන්න යන්නේ නැහැ. ඇසෙන කන් තියෙන මිනිසයන්ට පමණක් උන්වහන්සේගේ පැමිණීමේ හඬ ඇසෙන්න යනවා. ඔබ අද ඔබේ කන විවෘත කරගන්න. එක කනක් නෙමෙයි කන් දෙකම. මොකද එක කනක් විවෘත කරොත් අනිත් කනේ යක්ෂයාට පුළුවන් ඔබට කොඳුරන්න. ඔබේ වම් කන ඔබේ දකුණු කන දෙවියන් වහන්සේට යොමු කරන්න. ස්වර්ග රාජ්‍යයට යොමු කරන්න. උන්වහන්සේගේ හඬ අසන්න ඔබ යොමු කරන්න. කියන්නේ ස්වාමිනී ඔබ වහන්සේ මට කතා කරන්න. ස්වාමීනි ඔබගේ හඬ මට ඇසෙන්න ඕනේ. ඔබගේ පැමිණීමේදී හඬට මම අවනත වෙන්න ඕනේ ස්වාමිනී. ඔබ මේ දැන් ඔසවගෙන ඉන්නවා වගේ උන්වහන්සේගේ හඬ ඇසෙන මොහොතේදී ඔබේ දැන් ස්වර්ගයට ඔසවන්න උන්වහන්සේ ඔබ රැගෙන යන්නට එනවා. උන්වහන්සේ ඔබේ පෞල් පිටින් ඔබ රැගෙන යන්න ඕනේ. ඒ නිසා අපි කියමු රජුන්ගේ රාජ ලෙස සමිඳු පැමිණෙයි හොරණෑ හඬ මට නිතර ඇසේ. ගුණදම් පිරි ඇති සභාව ගෙන යයි සිංහසුනේ සිටින රජුන්ව නමදිමු කියලා අපි කියමු. ගුණදම් පිරි ඇති සභාව, ගුණදම් පිරි ඇති පෞල, ගුණදම් පිරි ඇති මනුෂ්‍යව කරා තමයි දෙවියන් වහන්සේගේ පැමිණීම සිදු වෙන්නේ. අද ඒ වචනයට අපි උචිත මනුෂ්‍යයෙක් ලෙස ජීවත් වෙමු. City,
මිනිසුනේ අහන්න සමිඳුන් ඔබ හට කියනාද මේ වෙලාව ඔබ දෙවියන් වහන්සේගෙන් ඈත්ලා ඉන්න කෙනෙක්ද ඔබගේ සිත වචනය ඇසීමෙන් වේදනාවට පත් වෙලාද එහෙනම් ඔබ මේ වෙලාවේ හැරෙන්න ඕන වෙලාවයි දෙවියන් වහන්සේ කියනවා පව්කරුවන් ලෙස සිටිනා මිනිසුනේ අහන්න සමිඳුන් ඔබ හට කියනාද අද දවසේ දෙවියන් වහන්සේ කතා කරේ ධර්මිෂ්ඨයන්ට ශුද්ධවන්තයන්ට නොවේ පුතේ පව්කරුවන් ලෙස සිටිනා මිනිසයන්ටයි උන්වහන්සේ කියනවා මගේ කටහඬ ඇහෙනකොට මගේ හඬ ඇහෙනකොට මේ වෙලාව ඔබලා හැරිලා ඉන්න ඕනි කියලා. ඔබට එච්චර යටහත් පහත්කමක් තිබෙනවා නම් ඔබට එතරම්ම කීකරුකමක් තිබෙනවා නම් ඔබ දෙවියන් වහන්සේගේ හඬට කීකරු වෙන මිනිසෙක් නම් ඔබ මේ වෙලාවේ ඔව් ස්වාමීනි ඔබ කතා කරේ මටයි. ස්වාමීනි මේ වචනේ වේදනාවෙන් පිරුණ එකක් මේක මට ඇලෙනවා මගේ දෙවියන් වහන්සේ මේක මාව ස්වාමීනි වේදනාවට පත් කරලා ශෝකයට පත් කරලා මාව කෝපයට පත් කරලා මාව මගේ දෙවියන් වහන්සේ නපුරට පොළඹවනවා මගේ දෙවියන්නි නමුත් ඒක කතා කරේ මටයි මමයි මේ දුෂ්ටයා මමයි මේ පව්කාරයා කියලා මම දන්නවා මගේ දෙවියන් වහන්සේ මම ඔබේ ඉදිරියේ පව්කාරේ මම ඔබගේ සමුහය අත්හැරියා ඔබගේ ගෘහය අත්හැරියා ඔබගේ සේවයේ පංගුකාරකම අත්හැරියා මට සමාව වෙන්න අද ගොඩාක් අය ගිහිල්ලා ලෝකේ පංගුකාරකම් පවත්වමින් ඉන්නවා අද දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ ගිහිල්ලා එක එක සාදවල මේ වෙලාවේ ඔවුන්ගේ ප්‍රීතිය මුක්ති විඳින්මින් සිටිනවා එක එකගේ දර ඇදී ඇදෙමින් සිටිනවා දෙවියන් වහන්සේ බෝ නිදාස් කරගත්තේ මේ ලෝකේ දරදී අදින්න නෙමෙයි එක එකනාගේ වාලු වෙලා පාද ලැබ කන්න නෙමෙයි ඔබ දෙවියන් වහන්සේගේ පාද ලැබ කන්න ඕන මිනිස්සෙක් ඔබ දෙවියන් වහන්සේ ඉදිරියේ එන්න ඕන මිනිස්සෙක් නමුත් ඔබ අද ලෝකේ පුරාම විනෝද වෙමින් ඇවිදින්මින් සිටිනවා දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ ලෝකේ හැමදේම දැක හැම දෙයක්ම කරමින් සිටියා වගේ අද උඹලා ඒ දේ කරමින් ඉන්නවා නමුත් නොවා දෙවියන් වහන්සේගේ හඬට අහුම්කම් දීලා දෙවියන් වහන්සේ සමග නැව සාදමින් සිටියා අද දෙවියන් වහන්සේගේ හඬට අහුම්කම් දුන්න අය මේ ස්ථානයේ නැව සාදමින් සිටිනවා නමුත් මේ පිට ගිහිලා එළියේ නුඹ මිනිස්යාගේ පුත්‍රයෝ සමග එකතු වෙලා ලෝකයේ සම්බන්ධ වෙලා සහභාගීව පවත්වලා ඒකේ ඔබගේ පංගුකාරකම ලැබෙමින් අද ඔබ සාද පවත්වමින් විනෝද පවත්වමින් ලෝකේ දේවල් කරමින් ඉන්නවා නම් උන්වහන්සේ කියනවා පව්කරුවන් ලෙස සිටිනා මිනිසුනේ අහන්න සමිඳුන් නුඹට කියනානේ වරක් දෙවි සමිඳුන් ඔබ වෙනුවෙන් මැරුණානේ නැවත එන්නේ එතුමන් කුරුසියේ දිවි පුදන්නට නොවේ ඔබට වැරදිලා නම් දෙවියන් වහන්සේ ආයෙ ඇවිල්ලා මාව පීඩවයි උන්වහන්සේ ආයෙ ඇවිල්ලා කුරුසපත් වෙයි උන්වහන්සේ මට තවත් අවස්ථාවක් දෙයි කියලා නුඹට වැරදිලා අද තමයි ඔබගේ අවසාන දෙවියන් වහන්සේ කතා කරන ඒ ශබ්දය ඇතුළේ දවස දෙවියන් වහන්සේ කියනවා මම මනුෂ්‍යයන්ගේ ශෝක වෙලා කැවිලා තවත් විවාද කරන්න යන්නේ නැහැ අතාරින් යනවායි කියලා අද තමයි අන්තිම දවස අද තීරණයක් අරගත්ත මනුෂ්‍යයන් උන්වහන්සේ තුල සිටිවි නැතිනම් පුතේ බොආයි පිටවන්න බෑ උන්වහන්සේ හැබැයි මාසන්නයි පව්කරුවන් ලෙස සිටිනා මිනිසුනේ අහන්න සමිඳුන් ඔබ හට කියනානේ ඔබ හට කියනානේ වරක් සමිඳු ඔබ වෙනුවෙන් මැරුණානේ නැවත එන්නේ තුමන් කුරුසියේ දිවි පුදන්නට නොවේ පව්කරුවන් ලෙස සිටිනා මිනිසුනේ සමිඳුන් ඔබට කියනානේ වරක් සමිඳු ඔබ වෙනුවෙන් මැරුණානේ නැවත එන්නේ තුමන් කුරුසියේ දිවි පුදන්නට නොවේ රජුන්ගේ රජ ලෙස සමිඳු පැමිණෙයි ඔරණ අඩමට නිතරසේ ගුණනම් පිරී ඇති සභාවගෙන යයි සියසුන සිටිනා රජුන් වනමදී ගුණනම් පිරී ඇති සභාවගෙන යයි සියසුන සිටිනා රජුන් වනමදී මනුරාදසින් සමිඳුන් බලා සිටි දවසක් ඒ විලු කාලය අවසන් වී පහන් ගල්වනා මිනිසුන් රැගෙන යයි ලෝකය අවසන් වී මිනිසුනේ සියල්ල විනාශ වී යයි උන්වහන්සේගේ ඇසල කරුණාව තිබෙන්නේ
නුඹ උන්වහන්සේ වෙතට එවි කියලායි. උන්වහන්සේගේ කරුණාව නොවා දෙවියන් වහන්සේගෙන් කරුණාව ලැබුවේය. එමෙන්න මේ කරුණාව අද නුඹ හැරී එනතුරු උන්වහන්සේගේ ඇසුර කරුණාව තිබෙනවා. උන්වහන්සේ කියනවා නමුත් නුඹ හැරෙන්නේ නැත්නම් දවසක් ඒවිලු උන්වහන්සේ මේ ලෝකයේ අවසන් වෙන දිනයක් ඒවිලු. ඒ දිනේදී පාන් දල්වගෙන ඉන්නව මිනිස්සු මොනවද කරන්නේ? දෙවියන් වහන්සේ රැගෙන යනවා. ලෝකයේ අවසන් වී සියල්ලම නොවගේ කාලේ ජල ගැලීමට යන්නේලා විනාශ වුණා වගේ ගින්නෙන් විනාශ වෙලා යනවා. ඒ කාලේ එනතුරු බලාගෙන ඉන්නේ නැතුව ඒ ගින්නට අසු වෙන්නේ නැතුව මේ වෙනාවෙන් කරුණා දැසින් බලාගෙන ඉන්නා වූ ස්වාමීන් වහන්සේට ඉතා ඉක්මනින් දිවෙන්න. කරුණා දැසින් සමිඳුන් බලා සිටී දවසක් වේවිලු කාලය අවසන් වේ. පාන්දල් වනා මිනිසුන් රැගෙන යයි. ලෝකය අවසන් වී මිනිසුන්ගෙන් සියල්ල වෙනසී යයි. කරුණා දැසින් සමිඳුන් බලා සිටී දවසක් වේවිලු කාලය අවසන් වී. පාන්දල් වනා මිනිසුන් රැගෙන යයි. ලෝකය අවසන් වී මිනිසුන්ගෙන් සියල්ල වෙනසී යයි. රජුන්ගේ අදලෙස සමිඳු පැමිණෙයි. හොරණ අනමත නිතරසේ කොණදම් ස්වාමීනි තබාගෙන ජේසුනේ සිනා රජීවනාදී ඒ කාලේ අවසාන වෙලට කලින් මගේ දේව දරුවනි ප්‍රේමවන්ත දරුවනි විශේෂ ස්වාමීන් තෝරා ගන්න ලැබුවා දරුවනි උන්වහන්සේ වෙත දිවෙන්න කාලේ භයානක වෙලා තිබෙනවා. කාලේ අවසාන වෙමින් තිබෙනවා. උන්වහන්සේගේ පැමිණීම සිදු වෙමින් පවතිනවා. ලෝකයේ සියල්ල උන්වහන්සේගේ පැමිණීමට සූදානම් වෙලා තිබෙන මේ වෙලාවේ ඔබ විතරක් ඇයි තව ප්‍රමාදයි? ඇයි තව ඔබ ප්‍රමාද? උන්වහන්සේගේ හඬ යේසුස් වහන්සේගේ හඬ අද ඔබේ කන් වලට ඇසුණා නම් ඔබ උන්වහන්සේට යටත් වෙන්න. උන්වහන්සේගේ පවුල් බාර දෙන්න. අද දවසේ උන්වහන්සේ කරුණාව ලබා ගන්නට අපි ආශා කළ අවසන් කරමු. මේ වෙලාවේ හැම කෙනෙක්ම ඔබේ දැස් ස්වර්ගයට යොමු කරන්න. අපි කියමු මගේ ආත්මය ස්වාමීන් වහන්සේට ප්‍රශංසා කරව කියලා. මගේ ආත්මය ස්වාමීන් වහන්සේට ප්‍රශංසා කරනවා. මා තුළ සියල්ල උන්වහන්සේගේ සුදු නාමයට ප්‍රශංසා කරනවා. මගේ ආත්මය ස්වාමීන් වහන්සේට ප්‍රශංසා කරනවා. උන්වහන්සේ කළ සියල්ල සිහිනැති කරනවා. ආමේන් ආමේන් ආමේන්. පියාණන් වහන්සේගේ කරුණාවත් පුතු යේසුස් වහන්සේගේ ප්‍රේමය ශුද්ධාත්මයන් වහන්සේගේ සමාදානය අනුග්‍රහය ඔබ සමග අප සමග පවතින සේක්වා. යන්න සතුටින් සමාදානයෙන් ගොස් ජීවත් වෙන්න. ජේසුස් පිටයි.